අයිබෝන් පුසි යොදනාටම ආයිබුවන් ඔව් අපි කතා කරමු බොහොම ස්තුතියි අද දිනේ දැන් රාත්‍රී 9 හමාරත් පහු වෙලා අපේ සමාජීය වගකීම මේ විදිහට බෙදා හරින සම්බන්ධය පිළිබඳව මම සතුටු වෙනවා ඇත්තටම. ඔයා මෙතෙන්ට බොහොම නිදහස් වෙලාවක කාටත් වැඩ නැති වෙලාවක අරගන්න අපි යෝජනාවක් කරා අන්තර්ජාලයට මුදා හරින්න ඔයාගේ අදහස් උදහස් රටට ක්‍රියාවට නංවන්නේ කොහොමද? රටෙන් මොනවද ඔයාට ලැබිය යුතු උදව් ඒ දේවල් ක්‍රියාවට නංවන්නේ කියන කොටස් ටික සාකච්ඡා කරන්න. ඔයාට ඒක හඬක් හැටියට සමාජයට යවන්න අවස්ථාවක්. මොකද ඔයා සබා ධර්මයට ලැබි පුත්‍රයෙක් නිසා ඔයාට අවස්ථාවක් දෙන්න අපි යෝජනා කරා. 180 කියන්නේ වෙනම එකක්. ඔව් යා මම දන්නවා. ඔක්කොටම කලින් ස්වභාව ධර්මයට ආදරය කරන මිනිස්සු ටික එකතු කරගත යුතුයි. ඒ මිනිස්සුන්ගේ විතරයි කන් ඇහෙන්නේ. අනිත් අයගේ කන් ඇහෙන්නේ. ඉතින් නාලක මල්ලි ඔව් අය ඔයාට කියන්න තියෙන්නේ රටට මොනවද රටේ දැක්ම ඔබේ දැක්ම මොකක්ද? ඔබේ දැක්මට අවශ්‍ය රටේ දායකත්වය මොකක්ද කියලා සමාජයට කතා කරන අවස්ථාවක් අපේ 180 ගෲප් එක හරහා. බොහොම ස්තුතියි අයියේ සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන්. ඇත්තටම දැන් මම දන්නවා හුඟක් Facebook හා YouTube මාධ්‍ය හරහා දැන් මේ වෙනකොට අපි ක්‍රියාන්විතය දන්නවා. මේ භූමිය සහ මේ භූමියෙන් එළිය ඉන්න හැමෝම ඒක දන්නවා. ඒ දැනගැනිච්ච කාරණාව ඒ දැන ගැනීම ඒ කියන්නේ ඒක එහෙම වැඩක් වෙනවා කියලා දැන මේ සමාජයේ තවම මේ කොරෝනා වලින් පස්සෙත් ආයිත් මේ කොරෝනා තිබිච්ච තැනට වඩා වැඩි තැනකට වැටුණා මේ කලින් හිටපු විදියට. ඒක හැබැයි ලස්සනට මේ මොහොතේ රටේ ලස්සනට හැමදේම නිරවුල්ව විසඳනවා කියලා මම දන්නවා. දැන් ඉදිරි කාලය ගත්තාම මේ වෙනකොට මම ඉන්නේ ආරුගම්බේ අම්පාර වැඩසටහනක් ඉවර කරලා ආවේ. සාමාන්‍යයෙන් ජනතා සේවකයන්ට නිවාඩු නැහැ කියලා තමයි කියන්නේ. නමුත් ඉස්සරහට තව වැඩ තියෙනවා. ඒ වෙනුවෙන් නිවාඩුවක ඉන්න වෙලාවක තමයි මේ ඇමතුම ගත්තේ. මම ස්තුතිවන්ත වෙනවා ඔබ සියලු දෙනාටම. මම කැමති ප්‍රශ්න කීපයක් අහනවා නම් මුලින්ම. මල්ලිගේ උතුම් ක්‍රියාවට කවුරුත් නැතයමනවා. ඒ ක්‍රියාව මොන ආකාරයෙන්ද රටේ දායකත්වය Tamanට ගන්න තියෙන්නේ? කෙටිම මාර්ග මොනවද? රට ස්වයංපෝෂිත තත්ත්වයට ගෙනියන්නේ කොහොමද? ස්වභාව ධර්මයෙන් නැත්තම් තෙල් පොහොර වලින්? මෙන්න මේවා මේ සාකච්ඡාව වැදගත් වෙයි කියලා හිතනවා. ඔව්. මෙම අපි කොහොමද අපේ භූමිය ස්වයංපෝෂිත භූමියක්. ඔබ දන්නවා දැන් ආරුගම්බේ මම ඉන්නේ. මේ ආරුගම්බේ වැල්ලේ උනත් කොමඩු උනත් පැලවෙනවා. වැල්ලේ බෝංචිත් හැදෙනවා. ඉතින් එතනින් එහාට මොකද්ද අපි තව කරන්න ඕනේ? අපිට හැදිච්ච ක්‍රමයක් තියෙනවා මේ භූමිය ඇතුලේ. ඒ හැදුණු ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. ඒ වෙනස් වීම තමයි අපි මේ කරන්නේ. මේක තාත්තලා ගොවිතැන නෙමෙයි, මේක පුතාලා ගොවිතැන. තාත්තලාට මේක තේරුම් ගන්න අවස්ථාවක් තියෙනවා. මේක අන්තිම අවස්ථාව. මීට පස්සේ ඕගොල්ලන් පුතෙක් විදියට මෙහෙම කියන්නේ රසායනික ද්‍රව්‍ය යොදන්න එපා මේ භූමියට කියලා. කොහොමද ඕගොල්ලන්ගේ පුත්තු ටික අපි හදනවා මේ භූමිය ඇතුලේ. සායක දැන් හැදිලා ඔප්පු වෙලා තිනවා. ඉතින් එබැවින් ලෝකේ ගොඩාක් පිරිසක් ශ්‍රී ලාංකිකයෝ නැහැ. අපේ මේ දූපතේ සහ මේ භූමිය තමයි ඉන්නේ. ලෝකේ ගොඩාක් දෙනෙක් ඉන්න කැමති රටක අපි ඉපදිලා ඉන්නවා කිසිම අරමුණක් නැතුව මේ මොහොතේ. නමුත් අපේ අතීතය ස්වයංපෝෂිතයි. ඒක ශ්‍රී විභූතියක්. ඒක නටබුන් වෙලා තිනවා. ඒක යලි ප්‍රතිසංස්කරණය කිරීම පමණයි අවශ්‍ය කරන්නේ. නැතු අලුත් අපේ රටේ නිර්මාණය කරන්න දෙයක් නෑ. අතීතයේ සීල දේ නිර්මාණය කරලා තියෙන්නේ. අන්න ඒවා යලි පණ ගන්නන එක තමයි අපි මේ වෙලාවේ කරන්නේ. දැන් කොච්චර පණ ගන්නුවත් වකුගඩු රෝගයට හේතුව රසායනික ද්‍රව්‍ය වේදියම් කියලා මල්ලි දන්නවා. ඔව් හරි දන්නවා. ඒකෙන් රට මුදවා ගන්න, ගොවිතැන මුදවා ගන්න මොනවා හරි වැඩ පිළිවෙලක් තියෙනවද තමුන්ගේ?
ඔව් මෙහෙමයි. දැන් සම්පූර්ණ මේ ගැන රටේ පැහැදිලිවම කතාවක් තියෙනවානේ. ඒතර ඒක තේරුම් ගැනීම ශක්තියක් නැතිකම තමයි තියෙන්නේ මේ ගොවියන්ගේ. අපේ ජ්‍යෙෂ්ඨ ගොවි මහතුරුන්ගේ. එතුමාලට මේ පණිවිඩය ගෙනියන්න ඕනේ. ඒ කියන්නේ ඔබතුමාට කියන්නේ අමාරු වෙලා තියෙන ශරීර අවයවයක් පවා මේ වෙලාවේ අක්‍රිය වෙලා තියෙන්නේ මේ උතුම් බත සපයන්න ගිහින් නේද කියන එක. මේ භූමියට බත සපයන ගොවියානේ අනුතුරුදායක තත්ත්වයට පත් වෙලා ඉන්නේ. ඒගොල්ලෝ සියලු දෙනාට මම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අතර ඒකට හේතුව බලන්න ඕනි. ඒකට හේතුව වතුර නම් ඒ වතුර ගලන්නේ කුඹුරෙන් ඇලට නම් ඇලෙන් ලිඳට නම් ලිඳෙන් කෝප්පෙට නම් ඉතින් එතනින් එහාට තවත් මේ ධර්මතාවන් තේරුම් කරගෙන ඉන්න දෙයක් නැහැ. මේ වෙලාවේ තේරුම් ගැනීම තමයි එක මොකක්ද වෙලා තියෙන්නේ කියන එක නේ. පැහැදිලිව. දැන් රටේ ජනතාවට මේක තේරුම් කරලා දෙන්නත් බත නෙවෙයි සපයන්නේ රටට බස. එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඒකෙන් රට මුදව ගන්න මොනවද තියෙන අපේ ගාව තියෙන දක්ෂතාවයන් මිනිස්සුන්ට කියලා දෙන්න රහස් සංගවිච්ච රහස් ටික තියෙන්නේ පැසොබාදාමේ රහස් ටික. ඔව් අපේ භූමිය ඇත්තටම ලෝකෙට රහසක් වෙලා තිබිච්ච තැනක්. හැබැයි මිනිස්සු ලෝකෙ කොහෙවත් දන්නේ නැහැ ශ්‍රී ලාංකිකයෝ කියලා ජාතියක් ඉන්නවා අපිට බත් දෙවනවා කියලා. අතීත ශ්‍රී විභූතිය මේ භූමිය යලි ස්ථාපිත කරන්න ඕනේ. ඒ මොකක්ද කියලා මම ඉදිරියේදී සාකච්ඡා කරන්නම්. වර්තමානයේ ශ්‍රී ලාංකිකයෝ නිදහස් මනසක් වෙන්න ඕනි. වහල්ලු ක්‍රමය අයින් වෙන්න ඕනි. මේ තව කවුරු හරි මොකක් හරි දෙයකින් කන්න හම්බ කරලා දෙයි කියන එක අයින් කරන්න ඕනි. අන්න ඒකට අපි සියලු දෙනා සතුම වගකීමක් තියෙනවා. ඕකේ. අපි සතු වගකීමක් තියෙනවා. ඒ තමයි පුරවැසි වගකීම. මිනිහෙක් ඉපදුනාට ඒ මිනිහා කරන්න ඕනේ දේවල් තියෙනවා මේ මහ පොළොවට. ඒක විවිධාකාරයෙන් සලකනවා, පොත් ලියන්න ඕනේ කියනවා, ගස් හිටවන්න ඕනේ කියනවා, දරුවෝ හදන්න ඕනේ කියනවා. මේ වගේ කියමන් තියෙනවා. ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙන දේවලුත් කියනවා. මොකද ලෝකේ සිංහල ජාතියේ ඉන්න තියෙන අපේ රට විතරනේ. මට ඉන්න ආසම රට ලංකාව වුණාට රට හදන්න බෑ. රට හදන්න බෑ ලංකාවේ ඉඳගෙන. නේද? ඔය කොහොමද රට හදන්න බෑ? ඒක කරට ගන්න එපා. Taman හැදෙන්න ඕනි. ඔයා හැදෙන්න අපි කොහොමද රට හදන්නේ අයියේ? Taman හැදෙන්න ඕනේ. දැන් රටෙන් පිට වෙච්ච කට්ටිය ඉන්නවනේ. ඔව්. රටෙන් පිට වෙලා ඉන්නේ ওই රටට ආස මිනිස්සු. ආදරේ මිනිස්සු. ඔව්. නමුත් රට ඇතුලේ ඉන්න මිනිස්සු ඒ මිනිස්සු නිසායි ඒ වටිනා සම්පත දාලා යන්න හිතේ. ඇතුලේ ඉන්න මිනිස්සු කොහොමද අපි ක්ලියර් කරගන්නේ? රට ඇතුලේ ඉන්න මිනිස්සු. නෑ අපි දැන් හොඳ ප්‍රශ්නයක් එක. අපේ ජනාධිපතිතුමා ගෝල් ෆෙස් එකේ එයාගේ ඔෆිස් එකෙන් දෙලියට එනකොට උපාධිධාරී අපේ සහෝදර සහෝදරියෝ පැසීමක් කරා එතන ඉල්ලීම් ඉල්ලලා. ඒ කතා බහ අපි හැමෝම දන්නවා. අවුරුදු 40ක් සෝ ගෙදර හිටියා. අවුරුදු 38ක් ගෙදර හිටියා. අපිට රස හම්බුන්නේ නැහැ කියන එක. එතකොට මේ රජය බැඳිලා ඉන්න මේ ජනතාවට සේවය කරන්න. ඒ කියන්නේ රජයේ යාන්ත්‍රණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒක දේශපාලන අතට පත්වීම හේතුවෙන් දේශපාලනික ක්‍රමවේදයක් මේ අපේ ඔළුවේ තියෙන්නේ. ඒ ක්‍රමය අයින් කරගන්න ඕනි. නාලකට යෝජනාවක් දෙන්නම් ඒක සමාජගත කරන්න ජනාධිපතිතුමාගේ කටින්ම පුළුවන් වෙද්ද නැහැ. හරි වචන ටික කිව්වනම් හරියටම නෑ එතුමා කියනවා ඒක. එතුමා කියන දැක්ම තමයි සබහාදා මේ ස්වයං පෝෂිත දැක්ම. ඒක අපි සම්පූර්ණයෙන් මේ වෙලාවේ ක්‍රියාත්මක කරමින් ඉන්නවා. එතකොට මේ රජය කියන කොටස තියෙන්නේ. ඔව්. පත්තරේ ගහලා රජයට බාර දීලා මුන් නිකන් ඉන්න පැහැදිලි. නෑ රජය කියන්නේ එකක්. රජය කියන්නේ ක්‍රියාත්මක කරන දේශපාලනඥයෙක් කියන්නේ වෙන එකක්. රජය කියන නිර්වචනය මම ඔයාලට කියලා දෙන්න. රජය කියන නිර්වචනය මම ඔයාලට කියලා දෙන්න. රාජ්‍ය භාණ්ඩාගාරය ඒක මහජන භාණ්ඩාගාරය. රාජ්‍ය සේවය ඒක මහජන සේවය. රාජ්‍ය නායකය මහජන නායකය. මෙන්න මේ මහජන කියන කොටස රාජ්‍ය කියන කොටස අයින් කරලා දැම්මනම් ඊට පස්සේ තේරෙනවා මේ අපි මේක කරන්න ඕන කියලා. අතිරේ ගහන මිනිස්සු මේක කරන්න ඕන. කොටසකට බාර දීලා රටක් ඉදිරියට ගෙනිය ගන්න බැරි වෙන තාත්තට
අනිත් පැත්තට රට බාර දීලා පෙරලන ස්වභාවයක් හැමදාම සිද්ධ වෙලා තියෙනවා. නෑ අපි ඒක වෙනස් කරලා නෑ අයියේ. අපි ඒක වෙනස් කරලා තියෙන්නේ අපි ඒක. අලුත් 91කින් උඩ પરම්පරාව ඒකට සූදානම්. 90න් උඩ પરම්පරාව. අපි ඒක ක්‍රියාත්මක කරලා තිනවා. මට Facebook කැම්පේනින් කතා කරලා ඇඩ් කුපන් එක ලක්ෂ 5ක් දුන්නා. ඒගොල්ලෝ කිව්වා නාලක ඔයා හොඳට කරනවානේ මේ මඩ ASCII ඔයා නෙළුමක් වගේ පිපිලා ඉන්නවනේ කියලා. එතකොට මේ මිනිස්සුන්ගේ අදහස් නෙවෙයි වෙනස් වෙන්න ඕනේ මහජන භාණ්ඩාගාර මේ ඔක්කොම ක්‍රියාවලිය ඇතුළේ මිනිස්සුන්ට සේවයක් නෙවෙයිද වෙන්න ඕනේ. මිනිස්සු වෙනවනේ දැන් වෙනවනේ. ඒ දේ පිළිගන්න ඕනේ මිනිස්සු. මිනිස්සු පිළිගන්න තමයි ක්‍රියාත්මක කරන්න ඕනේ. මිනිස්සු පිළිගන්න ඕනේ. මිනිස්සුයි ක්‍රියාත්මක කළ යුතු වෙන අර රජය කියන කොටස ඉවත් කළා මහජන කියලා දාගත්තායින් පස්සේ අපිම සේවය කරගත යුතු දෙයක් තියෙනවා. අපිම සේවය කරගත යුතු දෙයක් තියෙනවා. කෙනෙකුට බාර දීලා උගතුන්ට බාර දීලා අපි පොඩි මිනිස්සුයි කියලා අතපය වකුටු කරගෙන කැරම් ගහ ඕම්බි ගහ ඉන්න සමාජයක් තමයි රට තුල තියෙන්නේ. නිකාං කාලය ගත කරන සමාජයක් තියෙනවා. ඉතින් මේ යුද්ධ වෙන්නේ නැහැ කට්ටියන්ගේ අතින් මොනවා හරි වචන වගේක් මාරු වෙලා තියෙනවා. කොහේ හරි වචන මාරු වෙලා තියෙනවා. නැත්තම් බෞද්ධ දර්ශනය තියෙන රටක් තුල අනුශාසනාව මුලින් එන්නේ සංඝ කියන තැනින්. ඊට පස්සේ වේද කියන තැන ක්ලියර් වෙනවා. ඊට පස්සේ ගුරු සම්බන්ධ වෙන්නේ සංඝත් එක්ක වෙනවා. ඊට පස්සේ ගොවි තියෙනවා. සංඝ වැරදුනායින් පස්සේ ගොවිය වස ගන්න. ලාභ හොයන්න පණ තියෙන පොළොවට කෘමිනාශක යොදන පණ තියෙන පොළොවට ස්වාභාවිකත්වයේ කියන දේ නිකන් දායාද කරලා තියෙන රටක් වෙනෝ ලංකා භූමිය කියලා කියන්නේ. ඔව්. පුරාණීය පවා කියලා තියෙනවා දෙවියන්ගේ රට නරකේ කියලා. කොහෙද? එහෙ ඉන්න කට්ටිය මෙහෙ සෞදි අරාබියට ආවට. අයියේ මේ පොඩකින් මේ අයියෝ වගේ සංවේදී කාරණා අදාළ කරගන්න එපා. මොකද මේක නිවහල් ඒකීයත්වය රකින්න රටක් අයියේ. බැවින් නෑ මනුස්ස ඒ කියන්නේ මෙහෙම ඉන්න අයියේ මමනේ මෙතන කතානායකයා මමයි කතා කරන්නේ. මගේ මාව ඉන්ටර්වයුව කරන්න. මම ඔයා අයියා මම කරන කාර්යතාව මිනිස්සු දැනගන්නවා දැන් මම කියන එකෙන් ඒකයි. හරි. අපි එහෙනම් කතා කරමු වසවිස ගහලා ලාභය උපයන එකට වසවිස නැතුව කොහොමද ලාභය උපය ගන්න කියන ධර්මතාවය ගැන කතා කරමු. ඔව් ඒක හරි. දැන් අපි තිලක් කන්දේකම ගුරු පියාණන් කියන විදිහට අයියේ සම්පූර්ණයෙන්ම අක්කරයක වගේ භූමියක් වසවිසෙන් වස කියන්නේ අපි හිතන පොහොර එතකොට අනිත් දෑවල් දාලා කරන්න රුපියල් 21000ක් වගේ ප්‍රමාණයක් යනවා අමතර කුඹුරු හාන් රුපියල් 8000ක් යනවා අක්කරයක් ලංකාවේ. බිත්තර වී කිලෝ 10ක් යොදන්න ඕනේ. එතකොට මේවට මුදල් යනවා. එතකොට මේ හැමදේම කරලා වසත් ගහනවා. මේ ඔක්කොම කරලා ඉවර වුණාට පස්සේ ලෙඩත් වෙනවා. මේ හැමදේම මිනිස්සු දන්නවා. ඒ දැන එක කරනවා. Tamanට වෙනකන් Taman කරනවා. අන්න ඒ ක්‍රමේ නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ ක්‍රමේ තේරුම් ගන්න ඕනේ මිනිස්සුන්ට. ඒක තමයි දැන් මම යෝජනා කරනවා අපේ ස්වභාවික පස්ස මේ ලෝකේ කොහෙවත් නැහැ. මොකද්ද ඒකට ගන්න විසඳුම මොකක්ද? ඒකට ගන්න ඕන විසඳුම තමයි මම මේ කියන්නේ. මේක ජනතාව අතරට යන්න ඕනේ. මේක ලොකු පණිවිඩයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ස්වභාව ධර්මයේ නිරායාස ගමන තියෙන. නිරායාස ඔව් ඒක සාමාන්‍ය කියන්නේ නේරයි. ආයාසයක් යොදන හින්දනේ වසවිස ගහන්නේ. ඔව් මට තේන්නේ ඒක. නිරායාස ගමනක් තියෙන. ඒකේ වසවිස නැහැ. සුප්පැහැදිලි භෝගයද? පැහැදිලි භෝගයද? අන්න එතෙන්ට රට ගෙනියන්න මාවත් වාග්ගාව මොනවද තියෙන්නේ? ඇත්ත අයියගෙන කාරණාව ඒ කාරණාවට විසඳුම තමයි අපේ මේ ස්වභාවික මේ අයිය කියන ජීවන ගමන තන්ත්‍රය තියෙනවනේ මේ කැරකිල්ල. ඒකට සමගාමීව ඒකත් එක්ක යන්න ඕනේ. නේද අයියා? සම්පූර්ණයෙන්ම ස්වභාවිකත්වය යන විදිහට තමයි යන්න ඕනේ. ඒකෙන් එළියට පැන්න ගමන් ඒගොල්ලන්ට ප්‍රති උත්තර හම්බ වෙනවා. ඔව් ඒක ඉතින් වෙනස් කරන්න ඕනේ ගොවියෝම තමයි.
ගොවියෝ වෙනස් වෙන්න ඕනේ. ඒ තරුණ ගොවියෝ මම කිව්වනේ වැඩිහිටි ගොවියව හදනට වඩා තරුණ ගොවියට මේක කියලා දෙන එක ලේසියි. Facebook කරා එක ලොකු ව්‍යාපාරයක් වුණා මේ සමාජයේ. ඒක ජනතා නියෝජිතයෝ අයියව කතා කරපු ඉස්සෙල්ලා කතා කරපු ජනතා නියෝජිතයෝ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරා. නමුත් ඒගොල්ලෝ ගියේ බලය පස්සේ ගියේ. හුඟ දෙනෙක් බලය පස්සේ ගියේ. ඒගොල්ලන්ට මේ ප්‍රොජෙක්ට් එක අමතකුණා. දැන් අලුත් මම හිතනවා අපේ අලුත් ක්‍රමවේදය ඇතුළේ මේ රට අනිවාර්යෙන් හැම බිම්මංගලම වගා කරන්න ඕනේ. ඒක ස්වභාවික විදිහට වෙන්න ඕනේ. කාබනික විදිහට වෙන්න ඕනේ. ඒ භෝග ලංකාවේ මිනිස්සුත් කන්න ඕනේ. මොකද නැත්නම් පිටරටට හැමදේම යන්නේ. දේශීය හැමදේම අපි දන්න ඇතුළට මැටි පිඟාන ඉඳලා මුද්දේ ඉඳලා කරඬුවේ ඉඳලා හැමදේම සහල් වල ඉඳලා එළවලු වල ඉඳලා පළතුරු වල ඉඳලා අපි නොදන්න ගොඩාක් දේවල් අපිට හොරා පිටරට යන්නේ. වල් පැලවලට පොහොර අවශ්‍ය වෙන්නේ නැහැ. තෙල් අවශ්‍ය වෙන්නේ. භෝගයටමයි පොහොරයි තෙලුයි අවශ්‍ය වෙන්නේ. කවුද කිව්වද අවශ්‍ය වෙනවා කියලා? මම කියන්නේ අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. අවශ්‍යතාවයක් ගොඩනැගිල්ලදී. ඔව් නෑ මම කැමති මම කරන විෂය ඇතුලේ කතා කරන්න. දැන් අපිට පොහොරවත් මෙතන කෘමිනාශකවත් ප්‍රොමෝට් කරන්න අවශ්‍ය නැහැනේ. අපි දේශීයත්වය ප්‍රොමෝට් කරමු අයියේ. එහෙමනම් ස්වභාව ධර්මයේ නියාම ධර්මයේ තියෙනවා. ස්වභාව ධර්මයේ නියාම ධර්මයේ මේක. ඔයා කතා කරගෙන ආවට ස්ටෙප් එක මගේ අතේ තියෙන නිසා මම ඔයාට ඔය ඉන්ටර්විව් එකට මම දන්නවා එකයි. මේ චක්‍රය කොහෙන්ද කැඩුනේ කොතනද නැති වුනේ කියලා දෙන්නත් එක්ක තමයි ඔබතුමා මෙතෙන්ට කැඳෙන්නේ. අනිවාර්යයෙන්. මේ ගහ කියලා එකක් තියෙනවා. කැලේට කිසිසේත්ම තෙල් පොහොර අවශ්‍ය නැති. තෙල් පොහොර අවශ්‍ය නැති. කැලේ අර චක්‍රය පවතින වවුලගේ කටේ තියෙන චක්‍රයක් තියෙනවා. පසේ චක්‍රයේ වවුලගේ කටේ තියෙන චක්‍රය. මෙන්න මේ චක්‍රයට කට්ටිය තෙල් ගහනවා. තෙල් ගැහුවාන් පස්සේ ඉතුරු වෙන වැලි විතරක් වෙනවා. අර චක්‍රය නැති වෙලා චක්‍රය නැති වුණාන් පස්සේ ඒකට කෘතිම කට්ටිය බඩට වස දාගන්න. කෘතිමව කරන්න ගිහිල්ලා බඩට වස දාගන්න. අර චක්‍රය හදන්න මල්ලි සෑම අක්කර දෙකෙන් දෙකටම ඔයාගේ කර්තව්‍ය අවුරුදු 5කින් එන්ඩ් වෙන ඔයාගේ අරමුණ සාර්ථක වෙන්න සෑම අක්කර දෙකෙන් දෙකටම මේ පැලය තියාගෙන යන්න. අනිවාර්යෙන්ම ඒකට අවස්ථාවක් මට දෙන්න බැරි වෙනවා. ඔයාට දෙන්න පුළුවන්. නම් ඇත්තටම අක්කරයට එක මී පැලය හිටවන්න ඕනේ. අක්කරයට එක මදුක කියන උද්භිත නාමය තියෙන මම මී පැලේ තිබ්බහම ඇති. අපේ ප්‍රබලත්වය මීගහේ ප්‍රබලත්වය ගැන අපි සමාජයේ කියවීමක් මේ වෙනකොට නැහැ. අයියේ ඒක මතු කරලා ගත්ත එක පිළිබඳ ස්තුතියි. එම ගහෙන් රැටත් ඔක්සිජන් පිට වෙන දේශීය පෝර ගහ. කොටින්ම කිව්වොත් ඒක. එය කපන්න නැත්තම් විනාශ කරන්න මිනිස්සු දැන් දන්නේ නැහැ ඇත්තට මේ ගහ කියන්නේ මොකක්ද කියලා. කපන්නවත් ඒක දන්නේ නැහැ. නමුත් තරුණයෝ දැන් දන්නවා. දැන් ළමයි ඉන්න එක දන්නවා. අපිට උඩින් අවුරුදු 10ක් උඩින් කට්ටිය සමහරට දන්නේ නැහැ. අන්නේ දැන ගැනීම ඔබ මෙන්න මේ දේ කරගෙන ගියොත් රට. අක්කර දෙකෙන් දෙකට තුන් හුලස් මායිමට මේ ගහ ඉඳගෙන ගියන් පස්සේ අඩුපාඩු වුණාට කමන්නේ මේ ගහෙන් වැහෙන කොටස. අතිශය ලාභ අතිශය පරපෝෂිත චක්‍රය පැහැදිලි පරපෝෂිත චක්‍රය ඒ වගේම පොහොර මේ සියල්ල ලැබෙනවා මේ ගහ තුල. ඔයාලට කරන්න තියෙන්නේ අවුරුදු 5කින් මම ඔයා දකින්නවා යම් කිසි ස්ථානයක ඒක දැන් කියන්නේ නැහැ. ඉඳගෙන යන්න මේ පැල් සෑම අක්කර දෙකෙන් දෙකටම අනිවාර්යෙන් කුඹුරු යායවල් වල සාමාන්‍ය අක්කර දෙකක් තනි අක්කර දෙක තියෙනවනම් අයිනකින් හරි මාව මතක් වෙන්න ඉඳන්නේ කියලා අනිවාර්යෙන්ම යාට කියන අනිවාර්යෙන්ම මේ දේ කරනවා වගේ රයිට් වගේ අරමුණ තියෙන තව අවුරුදු 5කින් විතර එහා පැත්තට
කෙලවර. ඒක දැම්ම මං කියන්නේ. ඔහොම යා. ඔහොම යමු. අරක තමයි පොයින්ට් එක. දැන් පළතුරු 75ක් විනාශ වෙනවා වවුලගේ මුඛේ. ඔව්. ඒක බේර ගන්නත් පුළුවන් මේ ක්‍රියාදාමයෙන්. 75ක් ඉතුරු කරගන්න පුළුවන් පළතුරු. ඔව්. පිරිසිදු පළතුරු. මේ ගහ වවුල මරන්නේ නැහැ. ඒ කට්ටියන්ට කන්න දී යුතුයි. ඔව්. අනිවාර්යයෙන් රසවත්ම ආහාරය මී. ඔව්. ඒ කට්ටියන්ට ඒක දී යුතුයි. ඒක කැපුවෙන් පස්සේ ඒ කට්ටිය දෙනවා සම්පත්තිවාරේ තියෙන දෙයට. ඔව්. විනාශ කළා දා. ඔව්. මේ කාලා දාන වසුරුටි පොහොරක්ක කියලා විද්‍යාත්මකව පෙන්නන. ඒක මහා ජීර්ණ පද්ධතියක් කියලා. ඒ වසුරුටි මහා ජීර්ණ පද්ධතිය. පොළොවට අවශ්‍ය සියල්ල සපයන්නේ වවුල. ඔව්. පොළොව සස්ත්‍රික් කරන ගැඩවිලා සිටිය යුතුයි, වේය සිටිය යුතුයි. කාන්තාරවල වේය ගැඩිවුලා නැහැ. ඔව්. මේ දෙක හදන්නේ ශාකත් එක්ක ජීවත් වෙන වවුල වෙන. ඉතින් වවුලට අවස්ථාව දී යුතු වෙනවා. වවුලට පළතුරු නෙවෙයි මේ කන්න දී යුතු වෙනවා. ඔව්. ඒක ඔයා නිකමට ඔක සාමාන්‍ය දෙයක් අදට. ඔව්. අනාගතයට බොහොම වටිනා කියන දෙයක්. අර සාමාන්‍යයෙන් කියන්නේ බත් ගහේ පියාය කියලා. ඒ වගේ කීම් තියෙන. ඔව්. ඒ වගේ ශාකයකට පියෙක් වෙන්න. අනිවාර්යෙන්ම මම මේක යෝජනා කරන්නේ විමල බුද්ධි ස්වාමීන් වහන්සේ. එහෙම අපේ හඳුරන්නේ එහෙමයි. හඳුරු කෙනෙක් නෙමෙයි. ඔව් මම හඳුරු මේක අහනවා කියලා දන්නවා. උන්වහන්සේ තමයි මතක් කරේ. විමල බුද්ධි ස්වාමීන් වහන්සේට මම මේක කියනවා. එහෙමයි. කිව්වට මෙයාට ඒක මේක කරගන්න මම දන්නේ නැහැ කියන්න. මේක මග හැරුණේ කොහොමද කියලා මට ප්‍රශ්නයක් තිබුණා. මොකද මම හැමදේම බලාගෙන හිටියේ. ආරම්භයේ ඉඳලා අමුම් බයිසිකල් පදින තැන ඉඳලා අර මේ දුවන තැන ඉඳලා මම බලාගෙන හිටියේ කොල්ලදී. ඌ යන හොඳ ගමනක් කියලා. ඌගේ කෙලවරක් දැක්කම යමන් ස්වභාව ධර්මයට හුස්මට ආදරය කරනවනම් ඒකගේ මොන හරි අරමුණක් තියෙනවා නම් ඒක ආත්මාර්ථකාමී අරමුණක් නෙවෙයි සබ්බාධම පරාර්ථකාමී. මොන අරමුණ ගත්තත් සබ්බාධම වෙනුවෙන් ඒ ජය ගන්නවා කියලා දැක්කම මොන අරමුණ ගන්නවා ඒ කියන්නේ පරාර්ථය වෙනුවෙන් විතරයි වැඩ කරන්න පුළුවන් වෙන්නේ. සබ්බාධමත් එක්ක වැඩ කරනවා කියලා කියන්නේ ඔහුට තියෙන පරාර්ථයක් විතරයි. ඔහුට ආත්මාර්ථ වෙන්න බෑ. මම දැක්කා හම්බ වෙන දේ පිරිනමන පෙන්නන. මේ අයියා කියපු විදිහට මම දෙනවා කියලා. එතකොට මේවා ඇඟේ ගා ගන්නෙත් නෑ. පිරිසුදුයි. ඒකත් වෙන්න. සුදුසුයි. වටිනාකම් සහිතයි. ඔව්. ගොඩාක් දේවල් කිරීම. ඕසත් ගුණය තියෙන. ඔව්. Tamanට වෙන අනුග්‍රහය දක්වන එක ඒක වෙනම තැනක් වෙනවා. නමුත් ඇඟේ ගා ගන්නෙ නෑ. ඔව්. දෙන දේ අනික් කට්ටියන්ට දීලා අත පිහිදා ගන්න ස්වභාවය තියෙන. ඒක උතුම් වෙන. මම ඒ කිරියම්මගෙන් ඉගෙන ගත්තා අපි. වාගේ එන්ඩ් එක තියෙන්නේ එන්ඩ් එක කියලා කියන්නේ මේක වෙනස් කරන්න ලෑස්ති වෙන ටයිම් එක තව අවුරුදු 5ක් විතර වෙනවා. හරි අපි ඒක කරමු. හෙලෝ අපි ඒක කරන්න අනිවාර්යෙන් පැහැදිලිද මට ඒක අලුත් ආරම්භයක් වුණා ඇත්තටම මේක සිටුවීම මම අපේ හාමුදුරන්ටත් මම ස්තුතිපූර්වකව ගෞරවපූර්වක ස්තුතිවන්ත වෙනවා උන්වහන්සේට මට ඒ යාලි දීපත් කිරීම සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම මේ ඉදිරි මහකන්නේ ඇත්තටම කෑගල් දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අක්කර 2200 පමණ තිබෙනවා. ඒක කරන්න අපි උත්සාහ කරා. නමුත් ඒක ඇතුලේ අනේ මේක සිටුවීම තිබුණා. ඒකට උපදෙසුත් ඒකට ක්‍රියාවලිය ඇතුලේ මේක හිටවන්න යන්ත්‍රත් ඔක්කොම හම්බෙලා තිබුණේ. නමුත් කෑගල් දිස්ත්‍රික්කයේ නිලධාරීන්ගේ අකටයුතුකම් හින්දා මම ගිහින් එතන පුරන් කුඹුරු කරනවා කිව්වම ආයෙ එනවා පුතා කොහොමද කරන්න කියලා කිව්ව නෝන මහතුරුන්ට මම මේ වෙලාවේ මගේ දුක කියන්නේ මම ස්තුතිවන්ත වෙනවා. මම ඊට වඩා දියුණු තැනකට පත් කරා. මම රාජාංගණයට ගියා ඊට පස්සේ ඇත්තටම මේ ගහ
කියන එක අපේ හාමුදුරුවෝ මම අනිවාර්යයෙන්ම උන්වහන්සේ සිහිපත් කරා. අනිවාර්යයෙන්ම මේක මේ ඉදිරි මහකන්නේ පුළුවන් හැම බිම් මංගලකම අක්‍ර දෙකකට සරලන විදිහට මේ පැල සිටවන්න පොරොන්දු වෙනවා. ඒකට උදව් කරන්න. නිමල බුද්ධි ස්වාමීන් වහන්සේ අහගෙන හිටියනම් ඔන්න අරමුණ ක්‍රියාත්මක වුණා. මම ස්වාමීන් වහන්සේට තමයි කිව්වේ මේක නාලකට කියලා මේ වැඩේ පටන් ගන්න කියලා. යෝජනාව කරලා තියෙනවා. නමුත් ඒක ඒ තරම් ලකුවට හිතලා නැති. අදාදම සෑම කුඹරකම පැලවිය යුතු එකයි. වීමල්ලක් ගන්න පුළුවන් එකට මීපලයක් ගන්න බැරි. එකයි. එක තැන සිද්ධ විය යුතුයි එක ෂොට් එකට කරන්න පුළුවන් ඔයාට. ඒක වෙන කෙනෙකුට කරන්න බෑ. මම අනිවාර්යෙන් ඒ දේ මේ මහකන්නේ කරනවා. සාදු. ඇත්තට මීගහ ගැන අපි කතා කරන්න ඕනේ. ඇත්තටම අයියේ ඒකේ මුල්ලේ ඉඳලා ලා දැල්ල දක්වාම ඒකෙන් ප්‍රයෝජනවත්ම ගහක් ඇටේ දක්වාම ඒක අපේ රටේ තරුණ ළමයින්ට මම ආරාධනා කරනවා නංගිලා මල්ලට කියලා දෙන්න කියලා. මොකද කිරියම්මල දන්නවා ඒකේ තෙල් වලින් ළමයින්ගේ පිටවල් රත් කරන්න, ඇද කුද වෙච්ච තැන් හදන්න, ඔළුවේ කොණ්ඩෙන් නැතුණාම ඒව ගාන්න, මුත්‍රා අඩස්සිය වලට ඒ පැත්තේ ගාන්න, ඒ හැම දෙයකේ ප්‍රයෝජන ගත්ත ආතියක ඉතින් කිරියම්මල දැන් නෑනේ අයියේ. කිරියම්මලා නිවන් ගිහින් ගොඩක් දුරයි. ඉතින් දැන් ඉන්න අම්මලා ඒක වැඩිය දන්නේ නැහැ. ඉතින් අපිට ඒක අපි දැන් මම දැනගත්ත එක මම මගේ කිරියම්මගෙන් අපේ ගෙදර මී ගහෙන් පන්සලේ මී ගහෙන් තමයි මේ වවුල් යනකොට ඒක ක්‍රියාවලිය ඇතුලේ දැන් තමයි ඒක තේරෙන්නේ හොඳටම. ඉතින් ඒ දේ මම දැන් තේරුම් අරන් ඉන්නවා. මම නිවැරදි පුරවැසියෙක් විදිහට මම ඒක අනිවාර්යයෙන්ම මේ භූමිය පැල කරනවා. ඒක තමයි කෙලවර වෙන්න තියෙන පළවෙනි අරමුණ. පැහැදිලිව කිව්ව කතාව. ඔව් පැහැදිලි. නිවනට කෙටිම මඟ දේශීය ගෞතම. ඒකත් මම පස්සේ කියලා දෙන්න. දැන් ඔය කිව්ව අරමුණේ බහැලා ඉස්සරහට එන්න. ඔය ශ්‍රී ලංකාවේ වැව් ප්‍රතිසංස්කරණය කරමු. නැගිටපල්ලා කියන ඒක ඇතුලේ මේ රටේ ගොඩාක් වැව් ප්‍රතිසංස්කරණය වෙන්න නියමිතයි. නමුත් මේ වැව් වල තියෙන අයිතීන් සහ මේ ක්‍රමවේදය හරියට ජනතාව සහ නිලධාරීන් අතර නැති සුහදත්වයේ හින්දා ගොඩක් වෙලාවට අකර්මණ්ලා තියෙන රටේ. ඉතින් නිලධාරීන්ට හැමදේම කරන්න බෑ. මේ වගේ සමාජ සේවකයෝ ඒකට යොදා ගන්න ඕනි. ඒගොල්ලන්ගේ ඒ තියෙන මම ආරාධනා කරනවා එහෙම කරන්න එපා කොහොම හරි එකතු වෙයල්ලා කියලා. ඉතින් ඒකේ අර යම් විෂමතාවයක් හැදිලා තියෙනවා ජනතාව සහ නිලධාරීන් අතර. ඉතින් ඒ ගැටලුවක් තියෙනවා රාජාංගනේ මේ කරන්න. ඉතින් එතනින් එහාට දැන් වවුනියාවේ අපිට කතා කරලා තිනවා අපේ හාමුදුරුවෝ වවුනියා පන්සලේ. අපි ඊළඟට අපේ සෝබිත හාමුදුරන් එක නම කියන අවසරයි උන්වහන්සේත් එක්ක යන්න ඉන්නේ මේ වවුනියාව. මේකේ ආරම්භය ගන්න. භූමි තියනවද වගා කරන්න? ඒ හරිය ඉඳලා මොන හරි දෙයක් පටන් ගන්න. ඔව් රාජාංගනේ වැව් 4ක් තියෙනවා. මම නම කියන්නම්. රජ වැව තියෙනවා, බෝගහ ළඟ වැව තියෙනවා, ගල්ලෙන වැව තියෙනවා, රුක්කත්තන වැව තියෙනවා, කුඩා රුක්කත්තන වැව තියෙනවා. මේ 4 කුළු වැව්, පෝෂණය සපයන වැව් මහ වැවට. මේ 4 අකර්මණ්‍යයි. ඒතර අපි දැන් මේ කියන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙන්න මේවට එන්න ඕනේ. ඒතර ඒ පැත්තේ තියෙන පුරන් කුපුරු අක්කර 300කට වැඩිය කරන්න පුළුවන්. ඒ කියන්නේ එක ප්‍රදේශයක මේ ඊට පස්සේ ඒක සංචාරක කර්මාන්තයක් විදිහට දිනු කරන්න පුළුවන්. මෙඩිටේෂන් අපේ ආධ්‍යාත්මික සුවය මේ ලෝකෙට කොතරම් වැදගත්ද කියන එකේ පුරාණ ගල්ලෙන් විහාරයේදී ඉදිරිපත් කරන්න පුළුවන්. මේ අපේ මිනිස්සුන්ටම. ඉතින් ඒ ක්‍රියාවලිය ඉතින් හරි ලස්සනයි. ඒක ඉදිරියේදී මේ වෙන සාකච්ඡාවක් තමයි මේක. මම ස්තුතිවන්ත වෙනවා නැවතත් අයියේ ඔබට මාව සම්බන්ධ කරගැනීමට. අරමුණු දීර්ඝ අරමුණු තියෙන. පැරකුම් යලි පහළ වුණාය කියලා මට නිකන් හිතුණා. නමුත් පැරකුම් වෙන්න ඉස්සෙල්ලා සංඝ හදාගත යුතු. සංඝ වේද ගුරු ගෝවිකම් කරු. ගෝවි ඉන්නේ කොහෙද? ඔතන මේ පංච මහා බලය ගැන අවබෝධයෙන් යුතුව වැඩ කළ යුතුයි. පංච මහා බලය ගැන. සංඝ වේද ගුරු ගෝවිකම් කරු. ගොවියට වැරදුනොත් රටම ඉවරයි.
ගොවියා අකර්මණ්‍ය නෙවෙයි තියෙන්නේ. ගොවියා හරිගස්ස ගන්න තැනයි අපි කල යුතු වෙන්නේ. ගොවියා තණ්හාව මත එල්ලිලා සිටි. ගොවියා වගා කරන ගොවියා ඉන්නේ. නොකරන ඇවුන්නේ ඇදලා ගන්න බැරි. වගා කරන එක කරන්නේ අර නිකන් ඉන්න උන්ට කන්න දීලා උන් ලෙඩ කරන එක. ඒකට හේතුව සංඝ වැරදිච්ච නිසා. පංචමහා ඵලයේ මුල් ස්ථානයේ වැරදිච්ච නිසා. මගේ ගාව ඉන්න විමල බුද්ධි ස්වාමින් වහන්සේගේ චරිත ගැන බලන්නේ නැතුව ඔහුත් එක්ක ඉස්සරහට ඔබේ සහයෝගයට ඔහු අරන් යන්නේ කියලා කිව්වා. ඔව් ඒක සංඝ. ඔය තමයි මුල්ම යෝජනාව ඔබට දුන්නේ. නමුත් ඔබ ක්‍රියාත්මක කරේ නෑ. අවශ්‍ය උනේ පටන් ගන්න ඔබ ඔබේ ආච්චිගේ ගාවින් ආපු මුල් කතන්දරේ. අවසාන කිරියම්ම. ඒ කතන්දරේ පන්සලේ තිබිච්ච මීගහ මේ චක්‍රය මොකද්ද මේක? මෙතන වැරදිලා තියෙන අපිට. මෙතනින් පටන් ගත යුතුයි වගාව. වගාවත් එක්ක හිටව ගන්න අවුරුදු 5ක් යනකොට නිකම් වගා කොල්ල දෙනවා. ඉන්දන දේ ඒ පොළොව තුල නිකම් වගා කරලා දෙන්න. දැන් මේ මිනිසුන්ට නිකම් වගා කරලා දෙන එක අමතක වෙලා තිබිච්ච මේ ගහට දීලා පාර කිසිම ගහක් වවන්නේ නැතුව හරියට අතරමායිම ගහගෙන ගහකට සතෙකුට එන්න නොදී මිනිස්සුන්ට වසකන්න දෙනවා. ඉන්දිය යුතුයි රට තුල මුළු රටේ වාට එක් කරන්න පුළුවන්. වාට දැනට ඇවිල්ලා ඉන්නේ. ආරම්භය මේක. අනිවාර්යෙන්ම. තව උත්සාහවන්ත තරුණයෝ නැගිටින්න ඕනි මේ භූමියේ නිශ්ශබ්දව ඉන්නවා ගොඩාක් කොල්ලෝ කෙල්ලෝ. ඉතින් ඒගොල්ලන්ට already use phone ඒගොල්ලන්ට mobile phone තියෙනවා. මම ඒවා ඇතුලේ කතා කරලා තිනවා සමාජ මාධ්‍ය හරහා නිවැරදිව කොහොමද අපේ භූමියට තවන්ගේ තියෙන මේ වාණිජ ලෝකයේ ඇතුලේ කොහොමද භූමියට සේවාවක් කරන්න කියන එක ඒක පවා කොටිප්ප කියලා තිනවා අපේ කොල්ලන්ට කෙල්ලන්ට. ඉතින් ඒ උත්සාහවන්තයෝ අක්කරයකට එක ගානේ හැදුරොත් අයියා මේ පැලයක් හිටවන එක මොකද්දනේ? ඒකනේ වස්තුවේ කියන්නේ. ඒක මේ පැලයක් කියන්නේ මොකද්ද? මේක ඉඳලා අපි පොඩි ට්‍රේනින්ග් එකක් ගමු. ඊට පස්සේ අපිට නිකන් හදලා දෙන ස්වභාවයක් තියෙනවා. අපිට තියෙන්නේ හාන්න තෙල් ගහන්න නෙවෙයි. හාන්න ඊට පස්සේ වී ටික වපුරන්න ඔටෝමැටිකලි හැදෙන ස්වභාවයක් තියෙන මහ පොළොව තුල. ඕකේ විතරයි ඒක තියෙන්නේ. වෙන රටවල් වල නැහැ. ඕකේ විතරයි ඒක තියෙන්නේ. අන්න ඒක හැදුනේ මේ ගහෙන් වෙන. ඒ මේ ගහ යලි ස්ථාපනය විය යුතුයි. ඊට පස්සේ නිකන් කන්න දෙනව රට. නිකන් කන්න දෙනවා කියලා කියන්නේ තමන් වපුරන දේ කන්න දෙන්න. වස නැතුව. ඇත්තටම අපේ මේ හාමුදුරුවරු ගොඩාක් බුද්ධිමත්. උන්වහන්සේලාට අපි තාමත්ම ගෞරවපූර්වකව ආරාධනා කරනවා මේ සිංහල මිනිහට නැත්නම් ශ්‍රී ලාංකිකයට මේ ලෝකෙට ධර්මතාවය බෙදන්න කියලා ධර්මතාවය. ඉතින් ඒ වෙනුවෙන් උන්වහන්සේලා සටන් කරන ආසන වලටත් සමහරට ඒ ආසනෙට රටෙන්ම හරිනම් මේ මුළු භූමියෙන්ම උන්වහන්සේලම පත් කරලා හරින්න ඕනි. ඒකට විශේෂ සංඝ සභාව පත් කරලා ඒවෙන් අවසර අරගෙන එහෙම ඍජුවම මේ තන්ත්‍රයට සහභාගී විය යුතු උන්වහන්සේ නමත් අවුරුදු 5කට අපේ රටේ මහා සංඝ සභාවක් විසින් අපේ ආමඳුරු විසින් තෝරාපත් කර හරින්න ඕනි. ඒක පුරවැසි වගකීමක් මේ භූමිය ඇත්ත තත්ත්වයක්. ඉතින් ඒ ඇත්ත තත්ත්වය මේ දකින්න මිනිස්සු ලෑස්ති නෑ. මිනිස්සුන්ට ෆැන්ටසි සිහින ලෝක තමයි අවශ්‍ය කරන්නේ. ඒ සිහින ලෝකයේ මීපැලයක් හිටවනවා කියන එක සංඝ කියන එක වැරදිලයි කියලා මං කිව්වා. ඔව්. දවවා කියාගෙන ආවා. සාසනේ නෙවෙයි ආසනේ රැක ගන්න දුකනොයි. සාසනේ රැකෙන සතර මාර්ගඵලලාභින් සිටිය යුතුයි. සාසනය ගැන මං ඉස්සරහට කතා කරන සාසනයට මම පස්සේ අධීක්ෂණය කරලා බලලා ගණන් කරන්න පුළුවන් කෙනෙක්ද කියලා හොයලා බලන්න. ලොකු කමක් නෙමෙයි කියන්නේ. කට්ටිය ඉන්නවා. ලොකු පිරිසක් ඉන්නවා. ඒ කට්ටිය නිහඬව ඉන්නවා මොකද්ද මහින්ද අයියා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට කියලා. ඔව්. හරි. ඉතින් ඔයා වගේ කෙනෙක් වෙලා ගත්තේ නිකන් නොවෙනවා. ආරම්භය හොඳ වෙනවා. ටයිම් එකට ආරම්භ කරපු කෙනෙක් වෙනවා. ඒ ආරූඪය පහළ වෙන්නේ හරි ස්ථානයේදී වෙනවා. නමුත් තාම ට්‍රේනින් එකේ වෙනවා. ආරම්භ කරන ස්ථානය මේ පැලේ.
අනිවාර්යෙන් සංඝ කියන එක මං ඉස්සරහට හදලා දෙනවා. සංඝ වැරදිච්ච නිසා රට වසකනවා. ඔව් රටම වසකනවා. ඔව් ආමුදුරුවොත් එක්ක ඔයා යන්න ඉදිරියට. ඔයාට ආමුදුරුවන්ට දාන දෙන්න පුළුවන් ශක්තිය තියෙන. පුලන්නොන්ට හිඟන්නොන්ට දාන දෙන්න පුළුවන් ශක්තිය තියෙන. රට බල සම්පන්න කරව. ඒ හැකියාව ඔයා සතුව පවතින. ඔයා ඔහොම ඉස්සරහට යන්න. පුටින් කියලා කියන්නේ දර්ශනයක් තියෙන මිනිහෙක්. දර්ශනයක් තියෙන මිනිහෙක්. ආමුදුරුවරුන්ගේ උපදෙස් ගන්න කෙනෙක්. පුටින් කියන්නේ. ඔව් හරියටම හරි. දර්ශනයක් තියෙනවා නම් ඒකයි ඉදිරියට යා යුතු වෙන්නේ. උපදෙස් නෙවෙයි. උපදෙස් ගන්නෝ නැත්තේ නේ. උපදෙස් ගන්න ඕන මොනවද කියලා මමත් ශ්‍රවණය කරන ලෝකේ. ඔව් ඒවයි මම ගණන් හදාගන්න. ලෝකෙට වැරදිච්ච දැන් ෆෝල්ට් ඔක්කොම මට ස්කෑන් වෙලා කොහෙද වැරදිලා තියෙන්නේ කියලා. වසර 30ක දැක්මක් තියෙනවා 180. චක්‍රවර්තීක් මම හොයනවා. ධර්මදොරටුව මගේ අතේ තියෙනවා. ඔය 180 කියලා කියන්නේ ඒකට වෙනවා. ලෝකෙම සුවපත් කරන්න පුළුවන් ඒකෙන් වෙනවා. අනිවාර්යෙන් ඉදිරි වසර 30 ආතර් ශ්‍රී ක්ලාක් මහත්තයා බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේ එහෙමයි කියපු අනාවැකි දෙකේ සිහිනය විතරක් ඉතුරු වෙලා තියෙන තරුණ කැලක් අතර අපි ඔබ පැහැදිලි. තව වසර 30යි තියෙන්නේ. අනිවාර්යෙන්ම ධර්ම දොරටුව මගේ අතේ තියෙනවා. සමාජයට ප්‍රදානය කළා තියෙනවා. දොරටුව ගෙන යෑම මගේ අරමුණ වෙනවා. ලෝකයේ සූපත් කිරීම. ඔබ රටේ මිනිසුන්ගේ බඩ වියත රැකෙන විදිය බලාගත යුතු වෙනවා. මාව ශ්‍රවණය කරන්න සිද්ධ වෙනවා. අනිවාර්යෙන්ම රටේ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේටත් මහානායකලාටත් ඔක්කොටම මුළු ලෝකෙට ශ්‍රවණය කරන්න සිද්ධ වෙනවා කියලා කියන්නේ මැරෙන්න කලින් ඇහුවේ නැති වුණොත් නිවන් දොරටුව අහිමි වෙනවා. අහලා තියාගත්තොත් කවුද අවසානට එන්නේ මාව බේරගන්න කියලා බලනකොට එතෙන්ට 180 පිටට. දැන් උනත් හිටගෙන ඉඳගෙන නිවන් කියන එක දැකීමට හැකියාව තියෙනවා. නිර්වාණ ධාතුව දැකීමට හැකියාව තියෙනවා. මරණයෙන් එහා පැත්ත දැකීමට හැකියාව තියෙනවා. සංඝ කියලා කියන්නේ සූර වීර අභිභවපු ධීරත්වයට පත් වෙච්ච කට්ටිය වෙනවා. ධීරත්වයට පත් වෙච්ච කට්ටියන්ගෙන් වෙද්ද ගුරු ගෝවි කම්කරු උපදෙස් ගත යුතු වෙනවා. ධීරත්වයට පත් වෙච්ච කට්ටියන්ගෙන් මරණයෙන් එහා පැත්තට ඒ කට්ටිය කකුල තියලා තියෙනවා. නමුත් කනවපොනවා. අනිත් මිනිස්සු විදියට ජීවත් වෙනවා. ඒ කට්ටියට ධීරයන් වහන්සේලා කියලා කියනවා. ඒ ධීරයන් වහන්සේලා සංඝ වෙනවා. ජීවරය පරවගත්තට සංඝ නොවෙනවා. මරණයෙන් එහා පැත්තට කකුල තියපු කට්ටිය විතරක් සංඝ වෙනවා. ඒ ගැටේ නිහල ද්වීපයක ගැන සතුටු වෙන්නේ කියලා කියනවා. මගපල 4 සංඝ වෙනවා. සෝතාපන්න, සකු르දාගාමි, අනාගාමි. ඕවට පාරවල් කියන මිනිස්සු ඉන්නෝ මිසක්ක වෙලාද කියලා ඇහුවෙන් පස්සේ එක පොතේ තියෙනවයි කියලා කියනවා. කොරන්නේ මෙහෙමයි කියලා කියනවා. වෙලා තියෙනවද ඇහුවම් අර ටිකම කියනවා. ඉතින් සංඝ වැරදිලා තියෙන්නේ සංඝ භාවයේ යලි ස්ථාපනය වුණයින් පස්සේ කියලා අපිට තේරෙනවා. සංඝ ඉස්සරහට නිර්මාණය කරන්නේ සත්පුද්ගල ස්වභාවයකින් තොර මිනිස්සෙකුට වද වේදනාවක් එනකොට පේන පරාසය පරිපූර්ණ එකට බැලීමේ සිතිජ මායිමත් එක්ක
දෙකලවර උඩ යට පරිපූර්ණ අවබෝධයෙන් යුතුව දිගට බලාගෙන සිටීමේ දුක්ඛ, පශ්චත්තාපය, වේදනාව, බිය, අසහනය, මරණය නැති වෙලා යනවා. එහෙම කට්ටිය හිතවල පෙන්නලා තියෙනවා. ඒකේ නිර්මාතෘ මම වෙනවා. ඔයගොල්ලන්ගේ දිහා බලාගෙන ඉන්න. ඔයාට තැන කිව්වෝ වෙනවා. ගැඹුරු කතාවක් වෙනවා. ඉහළ බැලුවෙන් පස්සේ ලියා ගන්නත් බැරි වෙනවා. බලන්න ගියන් පස්සේ තරම් ප්‍රමාණයක් එක දිගට පේන තැනකටපත් වෙලා ඉන්නවා කියලා කිව්වෙන් පස්සේ මොහොතකට බලන්න තියෙන පහසු සම්පූර්ණයෙන්ම සමස්ත පරාසයකට ඒක සසරෙන් එතර වෙන දොරටුව වෙනවා සමස්ත පරාසයකට බලාගෙන සිටීම. ඉතින් සරල ස්ථානයක් වෙනවා. ගොඩක් අය කතන්දර ඔතෙන්ට තමයි කියලා තියෙන්නේ. ඕක වහගෙන මෙච්චර කාලෙ ඉල්ල තියෙනවා ලොකු දෙයක් වෙනවා. නිවන් දොරටුව නැති වුණොත් වසර 30ක් ඇතුළත වඳ වෙන જાතියත් ඕක වෙනවා. නිවන් දොරටුව නැති වුණොත් වසර 30ක් ඇතුළත වඳ වෙන જાතියත් ඕක වෙනවා. මොකද රකින්නේ දර්ශනයක් වෙන බෞද්ධ දර්ශනය වෙන. මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම දර්ශනය ඉතුරු වෙලා තියෙන ලංකාවේ පොත විතරක්. මිනිස්සු නෑ දර්ශනයටපත් වෙලා. දර්ශනයක් රකින්න එපා ආගමක් රැකපල්ල කියලා අනිත් තැන් වලින් කියලා තියෙනවා. දර්ශනයක් තියෙන කට්ටිය දර්ශනය රැකිය යුතුයි. දර්ශනය ආගමක් කරගත්තොත් එහෙම ඒ જાතිය වඳ වෙන. වඳ වෙන ටයිම් එකට වෙලාවට ඇවිල්ලා තියෙනවා. තව වසර 30ක් තියෙනවා. ලොකු පීඩාවන් මතින් ලොකු ශක්ති සම්පන්න භාවයන් මතින් ලෝකේ නැගිටින જાතිය ලංකාවත් වෙනවා. හේතුව නිවන් දොරටුව වර්තමානයෙන් පහළ කරලා තියෙනවා. ඒක අනුනුස්සුත දහමක් ආකාරයට වෙනවා. පෙර නොඇසූ දහමක් ආකාරයට වෙනවා. පෙර නොඇසූ තැනකින් මුලැමැදාග මනාකොට පර්යාප්තිය ලිහුව කියලා ගෞතම බුදුරජාණන් වහන්සේ හීනයානයට දේශනා කළා තියෙනවා. ඔය ත්‍රිපිටකය ඇතුළට. පෙර නොඇසූ තැනකින් ලියනවලු ඒ පොත ඇවිල්ලා. තියෙන ධර්ම පොත පෙර නොඇසූ තැනකින් ලියනවා. ඒ වගේ මේ 188ට හැකියාව තියෙනවා නාලක මල්ලි. ත්‍රිපිටකය විතරක් නෙමෙයි. බයිබලය, කුරානිය, භගවත් ගීතාවලිය විතරක් නෙමෙයි. ලෝකේ ආගම් 4000ක් තියෙනවා. 4000ම ලියලා පෙන්වීමට හැකියාව තියෙනවා. මේ 180 කියන නිවන් දොරටුව. ඕගොල්ලන්ට නිවන් දොරටුව, අනික් කට්ටියට ස්වර්ග රාජ්‍ය දොරටුව. අනික් කට්ටියට අල්ලා දේව රාජ්‍ය දොරටුව. එතකොට කිසි ප්‍රශ්නයක් නෑ රට තුල. අපි දේව රාජ්‍යද අපි නිවන් දැකලා ඉන්නේ, අපි දේව රාජ්‍ය දැකලා ඉන්නේ. එන අවුලක් නෑනේ. අපි ඔක්කොම කරුණාවන්ත වෙලා ඉන්නේ. දැකලා නේ ඉන්නේ. දෙවියෝ දැක්කම පස්සේ කරුණාවන්ත වෙනවනේ. තණ්හාව නැති වෙලා යනවනේ. ද්වේෂය කියන දේ අවම වෙන්නවනේ. නැත්තම් ඕවයි විතරක් ජීවත් වෙච්ච මිනිස්සුයි කියලා තේරෙන්න මල්ලි සෝතාපන්න වියම යුතු වෙනවා. ජීවත් වෙලා තියෙන ඒවයි කියලා තේරෙන්නේ. ඒ කියන්නේ එක මොහොතකට මරණයෙන් එහා පැත්තට කකුල තියලා බැලිය යුතුයි. 180 පූර්ණ කරලා බැලිය යුතුයි. වාට අවස්ථාවක් හම්බ වෙයි කියලා හිතන වාට නිදහස් ස්ථාන සිටිජ මායින් ලස්සන ප්‍රදේශ දකින්න පුළුවන් හැකියාව තියෙන සම්පූර්ණ පරාසයකට දකින්නේ කියලා කියනවා. වාට සතර බ්‍රහ්ම විහරණ වලට පූජා පැවැත්වීමට හැකියාව තියෙනවා. සතර බ්‍රහ්ම විහරණ වලට චක්‍රවර්ති රජුගේ ගුණයන් ගැනීමට හැකියාව තියෙනවා. දසරාජ ධර්මය ස්ථාපනය කර ගැනීමට හැකියාව තියෙනවා. මුලින් එක මොහොතකට හෝ මරණයෙන් එහා පැත්තට කකුල තියන්න තියෙන වර්තමාන නිවන් දොරටුවෙන් කකුල තබා බැලිය යුතු වෙනවා. මොකද්ද මේකෙන් එහා පැත්තේ තියෙන්නේ? බලනකොට සෝතාපන්න සමාපත්තිය තියෙනවා. ඊට පස්සේ වාට රටේ වැඩ nothing is impossible වෙනවා. වචනය පමණයි බලවත් වෙන්නේ. ශරීරය, දේහ ලක්ෂණ මේව නෙවෙයි බලවත් වෙන්නේ. වචනයක් බලවත් වෙන්නේ ලෝකේ. ඒකේ උතුම් වචන කියන්න පුළුවන් මිනිස්සු වෙනම පහළ වෙලායි. ඒ කට්ටියන්ට එක සැරේට දොරක් විවෘත වෙනවා. අවසර ලැබෙනවා. ඒ කට්ටියන්ට කතා කරන්න මග සැලසෙනවා. ඒ කට්ටියන සබාධමෙන් මේ ලෝකෙට පහළ කරපු ශේස්ත්‍රීය වෙනස් කරන්න
ආපු මතු බුද්ධ ශේත්‍රය ලෝකයේ තුල නිර්මාණය කරන්න ආපු කට්ටියන්ගෙන් එක්කෙනෙක් ඔයා වෙන්න. මම මාව ශ්‍රවණය කරන්නේ කියලා කියනවා මගේ ගැන දැනගන්න. අනිවාර්යයෙන්ම බර ධර්ම දේශනා මෙතන අවශ්‍ය නැති වෙනවා. මූලික අරමුණ ඔබ පොඩි කාලේ දැකපු ශාක්‍යය වෙනවා. ඔව්. එතනින් පටන් ගන්නයි කියලා කියනවා. එක වරක් සෝතාපන්න වුණොත් අවුරුදු 30ක අවුරුදු 25ක ලෝක නායකයෙක් කරලා පෙන්නනවා. ලෝකෙට අවශ්‍ය දෙයක් නිර්වාණය කියලා කියනවා. බිල් ගේට්ගේ ගාව තියෙන සල්ලි ඔක්කොම වීසි කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද එන්නතක් නිෂ්පාදනය කරගන්න. එයා ගාව තියෙන සම්පූර්ණයෙන්ම සල්ලි වීසි කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. නමුත් ඔහු එන්නත නිර්මාණය කරනකොට මිලියන ගාණක් මිය යනවා. ඔහුගේ අරමුණ එක එන්නතක් ඩොලර් 25කටත් ඇමරිකාවට එම එන්නතම අනිත් රටකට ඩොලර් 50කටත් අපනයනය කරන්න. ලෝකේ ජනගහනය බිලියන 7 ඉක්මවල තියෙනවා. මේ බිලියන 7ටම මේ බෙහෙත අවශ්‍ය වෙන. ඔහුගේ අරමුණ හරි අමුතු අරමුණක්. ඒ වගේ දවන්ත ධර්මාවියක් ලෝකෙට පහළ කරලා තියෙනවා. ඒ පහළ කරලා තියෙන්නේ ශේත්‍රය මාරු කරන්න වෙනවා. සියල්ල කරන්නේ මෛත්‍රී බෝධිසත්වය වෙනවා. මෛත්‍රී බෝධිසත්වයන්ගේ යුගය ආරම්භ කිරීමට ලෑස්ති වෙනවා. ලංකාව ඒ මෛත්‍රී බුදුන් බුදු වෙන භූමිය වෙනවා. බුදු වෙන්න කලින් තමන්ගේ ගෙවල් දොරවල් රට ශාස්ත්‍රීක කරගෙන වටිනාකමක් දීගෙන ආයු වැඩි කරගෙන මේ කියන්නා වූ සියලු කතන්දර කරගෙන කවදක හරි බුදු වෙනකොට බුදු විය යුතු වෙන්නේ ඔය භූමිය තුල වෙන්නේ. බුද්ධ ශේෂ්ඨය ස්ථාවර වෙන්න මේ පාර නිවන් දොරටුව සරල විදියට දෙනවා 180 කියලා. 180 දුන්නාන් පස්සේ වෙන්නේ උනේ මොකද්ද කියලා දන්නේ නැති වෙනවා. තිබුණු එකක් පේන්නේ. ඒ කියන්නේ මෙච්චර කාලයක් අතුරුදහන් වෙලා තිබිච්ච එකක් පේන්න ගන්න. සියල්ලකට බලාගෙන ඉන්නකොට මේක අතුරුදහන් වෙලා තිබුණා. ඒක පේනකොට අර තිබුණු එක ඒක අතුරුදහන් වෙනවා. අලුතෙන් එක පෑදෙනකොට තිබුණු එක අතුරුදහන් වෙනවා. මේ වගේ ධර්මයේ පෙරලෙන ටයිම් එකක් වෙනවා මේක. ආපෞසරයක් මට කියන්න වෙනවා. මාව ශ්‍රවණය කරන්න කියලා. ඒ තරම් දේශනා කරලා තියෙනවා. ඒකේ බාරකාර රට ලංකාව වෙනවා. ලංකාවේ බාරකාරීත්වය අරගෙන ඉන්න සියලු දෙනාට නිවන් දොරටුවට එකත් පස වෙන්න සිද්ධ වෙනවා. පෙන්නනවා කට්ටියට මුළු රටටම පෙන්නනවා. මෙන්න මෙහෙම එකක් තියෙන පේනවද කියලා. බෑ නෑ කියලා කියන්න එපයි කියලා කිව්වා. එහෙම එකක් තියෙනවයි කියලා. එහෙම දකින්න කට්ටිය මාත් එක්ක ඉන්නවයි කියලා කියන. පිරිවර සංඝ පරපුරත් එක්ක මං එනවා. එන්නේ Facebook එක තුල වෙන. ඔව්. ඔව් කතා කරන්නේ. ඔව් පැහැදිලිවම මේක හදාගන්න තියෙන එකම දොරටුව 180 වෙන. ලෝකෙම සූපත් කරන්න තියෙන දොරටුව 180 වෙනවා. නමුත් 180 මරණයේ දොර වෙන. ඉතින් මේක පනින්න බැරි මිනිස්සුන්ට ඔය බුදුහාමුදුරු කියනෝනේ උඹ යන දිහාක ඵලයන් කියලා. සුදුස්සු මෙහෙවරෙන් කියලා කියනවා. සුදුස්සුයි. මේ නිවන් දොරටුවට සුදුස්සුයි ඉන්න ලෝකෙත්. ඒ කට්ටිය එකතු කරගත්තන් පස්සේ ඒ කට්ටිය අලුත් බුද්ධ ශේත්‍රයට අවශ්‍ය දේවල් නිර්මාණය කරනවා. මතු බුද්ධ ශේත්‍රයට අවශ්‍ය දේවල් නිර්මාණය කරනවා. නිර්මාණය කරලි වෙලා ශේත්‍රයේ විතරක් ඉතුරු කරලා තියෙනවා. ඉතුරු ටික රෙකෝඩ් කරලා තියෙනවා. සසර කියනකොට කොටස තියෙන්නේ. ඒ ධර්මය වගේම දෙකම එකතැන රෙකෝඩ්. මට තේරෙන්නේ ඒක. මම සිටින්නේ නිර්වාණය තුල. නමුත් මං කියන්නේ සසරේ තියෙන වචන. දෙකම එකතැන තියෙනවා. ඒ වගේ සසරට ලියවිච්ච ගී කවි පදවල අනාගතයට නැති වෙන. ඒවා රෙකෝඩින් විතරක් වෙන.
180 නිර්වාණ භූමියේ ස්වභාවය. නිර්වාණ භූමිය එදා ගෞතම බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට පෙන්වුවේ බුදු වෙන්න නොවෙන. ඔය තියෙන මතු බුද්ධ ශේත්‍රය කියන එක පෙන්වන්න වෙන. ගෞතම බුද්ධ ශේත්‍රයේ ඉන්න කට්ටිය කල්පනා කර කර ඉන්න කට්ටිය වෙන. ඒ කට්ටියන්ට හිත නතර කරලා මතු බුද්ධ ශේත්‍රය බලාපන් කියපු එකක් කරලා තියෙනවායි කියලා ඕගොල්ලන්ටත් 180 පූර්ණ කරනකොට තේරෙනවා. නිවනට දැක්කේ මේ ලෝකය ඉවර වුණායින් පස්සේ තියෙන ලෝකෙ. නිවනට දැක්කේ. නමුත් ඒකත් මේ ලෝකෙ තුල තිබුණයි කියලා තේරෙන්න ඒ ලෝකෙටම යා යුතුයි. ඒක යන්න පුළුවන් හැකියාව 180 තුලින් ගොඩනගලා තියෙනවා. ශ්‍රවණය කරන්නේ. වරක් පය තියලා අරමුණු කරා යන්නේ කියලා කියනවා. ඔයාට කරන්න ලොකු වැඩක් තියෙනවා. මම අවතාරින්න නැති වෙයි. කරන්න ලොකු වැඩක් තියෙනවා. රටක් තිබිය යුතු වෙනවා. අර ආතර් ශ්‍රී ක්ලාක් මහත්තයා බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ ඉතුරු කොල්ල ගියපු හීන දෙක තනි හීනට අරගෙන ලෝකේ ශ්‍රේෂ්ඨ ජාතිය බවට මම කතා කරන භාෂාව පත් විය යුතුයි. මෛත්‍රී බෝධිසත්වයන් බුදු වෙන්නේ ලෞතර බුද්ධත්වයට පත් වෙන්න ඉන්න භූමිය ඔප. එහෙමයි. ලොකු කතන්දර මම දේශනා කරලා අරන් තියලා තියෙනවා. කට්ටියන්ට අහන්න තියෙන හිමි හිට වෙනවා. හරි යමුතු විදිහකට මහින්ද අයියා අවුරුදු 4කට ඉස්සෙල්ලා නාලක සේනාධීර වගේ පුරන් කුඹුරු අස්වද්දම කියලා මහින්ද අයියා 180 දාගත්තා. මහින්ද අයත් මාර කුඹුරක් නේ අස්වද්දලා තියෙන්නේ කියලා අද එක්කෙනෙක් ඇවිල්ලා මට කිව්වා. මට තව පාරක් කියන්න එක මට අන්තිමට තප්පර කිපේ අවුන්නේ කෝල් එකක් ආවා. පුරන් කුඹුරු අස්වද්දම කියන මාතෘකාව දාගෙන නාලක සේනාධීර ප්‍රායෝගික වැඩක් කරගෙන මහින්දයි 180 කියන සංකේතයක් අවුරුදු 4කට ඉස්සෙල්ලා දාගන්න. මහින්දයත් ප්‍රායෝගික වැඩක් කරගෙන යන. ප්‍රායෝගික වැඩ මල්ලි පේන ඒවා වෙන. කටින් බතල හිටවන එකයි හිටවපු බතල ගලවලා පෙන්නන එකයි දෙකක්. රහතන් වහන්සේලා හිටවපු බතල ගලවලා පෙන්නන. අනික් කට්ටිය බතල ඉන්දුවෙන් පස්සේ පැලවෙනවයි කියලා දැනගෙන පැල කරන කට්ටිය. සමහරක් කට්ටිය බතල ඉන්දුවෙත් නැහැ. ඒ වුණාට අල ගැන කතා කරු. කොටස් තුනක් හිටවපු බතල ගලවලා පෙන්නන කට්ටිය ආර්යයන් වහන්සේලා. වර්තමානයේ තම තමන්ලට ආර්ය භාවයටපත් වෙන්න ඕන නම් ඒ කියන්නේ හිටවපු බතල ගලවලා බලන්න ඕන. පෙර භවයන් වලදී පුරුපු කුසල් කොපමණ තියනවද කියලා මේ භවයේදී ස්පර්ශ කරලා බලන්න පුළුවන් නම් 180 හරහා පෙර භවයන් වලදී හිටවපු බතල තමන්ට ගලවලා ගැනීමටත් ගලවලා බැලීමටත් එය ඵල විඳීමටත් හැකියාව තියෙනවා. නිර්වාණය කියන්නේ ඵලයක් වෙන්නේ. ඒක ප්‍රීතියක් ආහාරයක් වෙනවා. ඉතුරු වෙන්නේ ලෙඩ දෙකක් පමණක් වෙනවා. නිර්වාණ ඵලයටපත් වුණායින් පස්සේ ඉතුරු වෙන්නේ ලෙඩ දෙකක් පමණක් වෙනවා. ඒක කන එක සහ රෙන එක. ලෙඩ දෙකයි. ඔව්. අනිත් සියලු රෝග වලින් නිදහස්. මරණයෙන් සදහටම ගැලවෙන කට්ටිය ඉන්නවා සංසාර චක්‍රයෙන් එතර වෙනයි කියලා ඒ කට්ටියන්ට කියනවා. මරණය මොකද්ද කියලා එක සැරයක් කකුල තියලා බලලා මේකේ සයිස් එක කියලා දැකලා පස්සට එන කට්ටිය සෝතාපන්න. සෝතාපන්නයට ඊට පස්සේ ඒ පූර්ණත්වයටපත් වෙච්ච ලෞතර බුදුරුන්ගේ ගුණ මොන වගේද කියලා දැනගන්න ශ්‍රවණය කරන්න මේ වෙනකොට මම සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රෙත් අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා. ශාසනයේ පරිපූර්ණ ලෙස එකතැන හදලා රෙකෝඩ් කරලා 2020 ලබන්න කලින් 2019 දෙසැම්බර් 31 රෑ 12 වෙන්න කලින් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රෙත් අන්තර්ජාලයට මුදා හැර
ශ්‍රවණය කරන්න පුළුවන් වෙනවා. සාසනය හැදෙන්නේ එතනින් වෙයි. ඒක අහනකොට ආමුදුරුවන්ට අයින් වෙන්න අන්න බුදුන්, අන්න සංඝුන්, අන්න ගුණ ඔයාලා මොකද්ද කරන්නේ? ඇත්ත කතාව ඔයාලා මෙච්චර කාලයක් වහගෙන මහායානේ වැරදි කියාගෙන තේරවාදේ හරිය කියාගෙන මෙච්චර කාලයක් කරලා තියෙන්නේ ඒ දර්ශනයේ තුලට ඇතුල් වෙච්ච මිනිසුන්ට නිගහ දීපෙක මෙහිද? අන්න ඇත්ත කට්ටිය. ඒ වගේම 180 කියන ධර්මයක් තියෙනවා. එතනින් ඔය චීවරේ ගලවලා 180ට ඇඳගෙන සද්ධර්ම කුණ්ඩික සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් තමන්ගේ ඉතුරු කුසල් මූලයන් පරිපූර්ණ වෙලා සකු르දාගාමිත්වය, අනාගාමිත්වය, අරිහත් ඵලය කියන දේ පූර්ණ කර ගැනීමට ඒ දෙන්නෙත් එකම දොරටුව 180. නිර්වාණ දොරටුව ගැන විග්‍රහ කරන්නේ රහසිගත. ඒක දෙන්න බෑ ලෝකෙට එක සැරේට මම නිවන් දැක්කයි කියා. ඒක දෙන්නේ සුදුසු හොයාගෙන. ලෝකයක් ඇසුරු කරාට වැඩක් නැහැ. ඒ සුදුසු ටික හොයාගන්න බැරි. නාලකගේ වැඩපිළිවෙල නාලක ඉදිරියට කරගෙන යන්න. ශාසනයේද රටද ලෝකයේද හදන විදිය මම දේශනා කරලා තියෙන්නේ. හැදෙන විදියක් ඒක තියෙන්නේ. හදන්න ඕනේ හැදෙන විදියක් තියෙන්නේ. ඒ ස්ටෙප් ටික විතරක් මම කියාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉස්සරහට කට්ටියන්ටම කියන්න තියෙන ඒ ටික විතරයි. one year repeat එකක් එනවා. මම මේ අවුරුද්දේ කියප එක ලබන අවුරුද්දේ සිද්ධ වෙනවා. ගිය අවුරුද්දේ කියපුවා මේ අවුරුද්දේ සිද්ධ වෙනවා. ඒ වගේම 2017 දී කියපුවත් මේ අවුරුද්දේ සිද්ධ වෙනවා. 2050ට කියන්න තියෙන ඒවත් මෙතන තියලා කීමට හැකියාව තියෙනවා. එතන තියෙන්නෙත් මරණයෙන් එහා පැත්ත වෙනවා. පෙර තිබුණෙත් මරණය පැනීම වෙනවා. දැන් තියෙන්නෙත් මරණයේ දොර පනින්න වෙනවා. මේ තුන ත්‍රිකාලය මට හසු වෙනවා. හසු වෙන එක කියනකොට ඒ ආකාරයට තමයි ලෝකේ ගමන් කරන්නේ. ඒක වෙනස් කරන්න බැරි වෙනවා. ලෝකය ප්‍රති නිර්මාණය විය යුතු වෙනවා. ලෝක විනාශයක් නොවිය යුතු වෙනවා. නමුත් ප්‍රතිනිර්මාණය වෙනකොට ගොඩක් කට්ටින්ට මේ මහ පොළොවෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. ප්‍රතිනිර්මාණය කරනකොට පුළුවන් තරම් මිනිස්සු නිවන් දොරටුව කොහෙද තියෙන්නේ කියලා ලහියේ සෙවිය යුතු වෙනවා. රහස මේ වෙනකොට එක එක්කෙනා පණිවිඩය ශ්‍රවණය කරනවා. මේ නිර්වාණය පසක් කරගත්තොත් මිනිස්සු මට ආත්ම සසර ගමනේ ඇදගෙන යන්න බැරි වෙනවා. ඒකින්ද වසවර්ති මාරයා මරන්න ඕන කට්ටිය මරලා මං කට්ටිය නිවන් දක්කලා දෙන්නම් කියලා හුස්ම නතර කරන එක කරු. නියුක්ලියර් නෑ, හයිඩ්‍රජන් නෑ, කිසිම තාක්ෂණයක් නෑ. ඒ වුණාට ඉස්සරහට මේ වෛරසය මරණ ගණන් කරගන්න. මෙතෙන්ට දිය යුතු වෙන්නේ නිවන් දොරටුව. නිවන් දොරටුවට දහසක් එකතු වෙලා ඒ 180 සත්‍යක් නම් මේක පහ වේවා කීමෙන් ඉවත් කිරීමට හැකියාව තියෙනවා. එදා වසංගතයක් පහ කරයි කියලා කිව්වේ එහෙම වෙයි. ආර්යයන් වහන්සේලා එය ඉල්ලීම කළ යුතුයි. මේ ඇවිල්ලා තියෙන්නේ විද්‍යාවට නැමෙන්නේ නැති කෙනෙක්. තාක්ෂණයට නැමෙන්නේ නැති කෙනෙක්. වෛද්‍යවරුන්ට කොහොමදක්වත් නැමෙන්නේ නැති වෙන්නේ. ඉස්සෙල්ලම මං හිතන විදියට දෙවියෝ වගේ ඉන්න වෛද්‍යවරු ලෝකෙන් අතගාලා දාවි කියලා හිතෙනවා. මේක නතර කරන්න බැරිව නතර කරන්න තියෙන්නේ නිවන් දොරටුවෙන්. ඉස්සරහට කට්ටියන්ට මේ කියන දේවල් කකුල් දෙක දෙදරන විදිහට බලා ගන්න පුළුවන්. නතර කරන්න තියෙන්නේ නිවන් දොරටුවෙන් වෙන වෙන කිසිවෙකුට නතර කරන්න බැරි වෙනවා. ඒ වගේම කවුරු හරි නතර කරන්න සුදුසුම බෙහෙත හොයාගත්තොත් බිස්නස් කරන්න ඉස්සෙල්ලා වෛරස් එක බෙහෙත් නැතුව නැති උනායි කියලා කියන්න පුළුවන් තත්ත්වෙන් අතුරුදහන් වෙන හේකුත් වෙනවා. මේක උණගත් එක්ක තියෙන කතන්දරයක්.
ඔව්. මේක ස්වභාව ධර්මයක් එක්ක තියෙන කතන්දරයක් වෙන මේක ගණන් හදලා විසඳන කට්ටියන්ට විසඳන්න පුළුවන් විදිහට ආපු එකක් නෙවෙයි. උගත්කම කියලා කියන්නේ ගණන් දන්නවයි කියන එක. ඒ වුණාට මිලි 400ක් කරන බලපෑම ඉතාමත් බිහිසුණු වෙන. මයික්‍රෝ මිලි 400 කරන බලපෑම. එක පැත්තකින් තියෙන ඒක වෙනවා ලංකාව ආරක්ෂිත රටක් වෙනවා. ඔතනින් වැඩ පටන් ගන්න. ලෝකය පිරිසුදු කිරීම කියන දේ කරන්න. තණ්හාව ලෝකෙන් ඉවත් කරන්න. යුද නැව් තියෙන තැන් වලින් යටට ගිහිල්ලවන්න. අනේ ඒවා පත් වුණොත් එහෙම ලෝකෙ විනාශ වෙනවා. නියුක්ලියර් වෝර් එකකුත් තියෙනවා. තේරුණා? එතකොට කතා කරගෙන ගැඹුරට කතා කරගෙන යනවා. නියුක්ලියර් වෝර් එකකුත් තියෙනවා. ඒකත් හරි තදියම් එකක් වෙනවා කට්ටියට. ඒක ලෝක බලවතුන්ගේ ස්වභාවය වෙයි. ඒ වගේම අපේ රටෙත් වටා පිටාවේ ඒ කට්ටිය ඉන්නේ. මට තව ඉල්ලීමක් කරන්න තියෙනවා. MCC ගිවිසුම රටේ කතා වෙන මාතෘකාවක් වෙනවා. මේක දුන්නොත් අර සේදමාවත කියන දෙයට බැරියල් වැටෙනවා. ඇමරිකාවට දුන්නොත් එක රටකට දුන්නොත් ලෝක බලවතෙකුට දුන්නොත් අනික් කට්ටියට බැරියල් වැටෙනවා. එතකොට අපේ රටේ ආයුධ අතුරගෙන පිට රටවල් වලින් වැටෙන උණ්ඩවලට අපේ රටේ මිනිස්සු ගොදුරු වෙනවා. ලෝක යුද්ධයක් අනිවාර්ය වෙනවා. කොහොම හරි සෝබා දහමෙන් ඒක නතර කරගත යුතු වෙනවා. ඒ වුණාට ලෝක බලවතුන්ට ඉන්න බැරි වෙනවා. අර අය හදනවා නම් මෙයා ඊගාව ප්‍රොජෙක්ට් එකට කරන්නේ ඊට වැඩිය ලොකු එකක් වෙනවා. තාක්ෂණය උපරිමෙන්ම දියුණු. නමුත් යුද්ධයක් ඇති වුණොත් දියුණු කරපු තාක්ෂණය හොයා ගන්නවක් නැති වෙනවා. තාක්ෂණය විතරක් ඉතුරු වෙලා යුද්ධය නතර විය යුතු වෙනවා. ඒක මට පේන එකක් වෙනවා. ඔව්. මයින්දයි? ඔව්. ඉතින් මල්ලි ඉතින් ලොකු ගැඹුරු සාකච්ඡාවක් කරා. ඔව්ටත් පොඩ්ඩක් උපදේශයක් දුන්නා. ගරු ජනාධිපතිතුමා මේවා ශ්‍රවණය කරයි කියලා හිතනවා. ඔව්. ජනාධිපතිතුමාටත් යම් කිසි දේවල් නොවැටහෙනවා නම් ඒ අධීක්ෂණ මණ්ඩලයක් දාලා ජනාධිපතිතුමාලා නිවන් දකින්න පුළුවන්. ජනාධිපතිතුමාලා නිවන් දකින්න අපි ආරාධනා කරනවා. ඒක තේරෙන මිනිස්සු විදියට. ඔව් හැමෝටම පුළුවන් බැරි වෙන්නේ නැහැ. මොකද ජනාධිපතිතුමා රාජපක්ෂ පරම්පරාව කියලා කියන්නේ ධනට ලැබි කට්ටිය වෙන්නේ. කට්ටියන්ට දන් කියන කිව්වන් පස්සේ ආයි නෑ පෙරලලා දෙන්නේ. මේ කට්ටියගේ ස්වභාවය නේ. ඒ දීපු නිසා ඒ කට්ටියන්ගේ ඒ තේජස නැති කරන්න බැරි වෙනවා. ඒ දීපු නිසා වෙනවා. නමුත් නිවන් දැක්කේ නැත්තම් කාපු වෙනු දීපේ වෙනු මල පෙරිත වෙනු එක රජ හිඟන කියලා ભેදයක් නැති වෙනවා. ඒක බෞද්ධ දර්ශනය ඇතුළේ තියෙන එකක්. සෝතාපන්න වී යුතුන සියලු දෙනා. වයසක කට්ටිය දැන් මගේ තාත්තට අනුශාසනා කරන ඒ කට්ටිය ඇස පූර්ණ කරගෙන ඉන්න සියලු දෙනා ඇස පූර්ණ කරගත යුතු වෙනවා. ගාන් අර කිව්ව වචනේ සැර වෙන්න ඉඩ තියෙනවා. නමුත් කතාව ඇත්ත. ඒ කතාව ඇත්ත. ඒක බොරුවක් නොවන. මැරුණට මැරෙන්නේ නැති වෙන. නිදාගත්තට නිදාගන්නේ නැති වෙන. හැම තැනකින්ම නැකිටලා ඇවිදින එකක් මිනිස්සු කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පවා සිහිනේ ඇතුලේ ඇවිදින කෙනෙක් වෙනවා. නාලක සේනාධීර පවා නිින්ද ගියාට පස්සේ ෆිසිකල් හොයාගන්න බැරි කෙනෙක්. අන්න ඒ ලෝකෙට මරුණයින් පස්සේ සියලු දෙනා හුස්ම නතර වුණයින් පස්සේ සම්ප්‍රාප්තිය. ඉතින් ඕක සුබ කරගන්න මෙහි දානේ සුදුස්සන්ට දිය යුතු වෙනවා.
දානය දී යුතු වෙන්නේ සුදුස්සන්ට. සුදුස්සන්ට දුන්නොත් දෙගොල්ලම වැටෙන්නේ අරකට. මොකේට? හීන ඇතුළට වැටෙනවා. හීන ඇතුලේ 31 ලෝක ධාතුව තියෙනවා. ඕකේ പ്രേත, අවීචි, දේව, බ්‍රහ්ම ඕවත් තියෙනවයි කියලා කියනවා. ඔයගොල්ලන් හීන දකින්නවනේ. හුස්ම නතර වුණාන් පස්සේ නාලක මල්ලි කට්ටිය ඇතුල් වෙන්නේ ඒකට. එක එකක් මැරෙන්නේ නැති වෙන්නේ. අරක ඇතුලේ ජීවමානව ඇවිත් යලි නැගිටින්න බැරි වෙනවා. එහෙ කොච්චර ගැස්සුමත් එහෙ කොච්චර ප්‍රශ්න වුණත් නැගිටින්න තැනක් නැති වෙනවා. හේතුව ජීවත් වෙද්දි නැගිටින්න නිදා ගන්න පුළුවන් කයක් තියෙද්දි ඒක මොකද්ද කියලා සාක්ෂාත් නොකරගත්ත එකේ විපාකය කල්ප 60 70 වර හීන ඇතුලේ බිදින ස්වභාවයට කට්ටිය සහභාගී වෙලා මම ජීවත් වෙනවා කියලා හිතාගෙන යනවා. ඉතින් ඔන්නෝකෙන් ගලව ගන්න බුදුවරු මේ ලෝකයේ තුල ඉපදිලා ඉවරලා කට්ටියන්ට කියලා දෙනවා මෙන්න මරණයේ දොරටුව තියෙන මේක පැනපල්ලයි කියලා. මේක පැන්නේ නැති වුණොත් උඹට සිද්ධ වෙන්නේ මරුණාන් පස්සේ බක්කත් ඒ දොරටුව දකින්න බැරි වෙනවා. ඊටගෙන ඉදිවක්කත් ඒ දොරටුව දකින්න බැරි වෙනවා. උඹලා කවදාවත් මැරෙන්නේ නැතුව සිහිනය තුල විතරක් අවසානට ඇවිදිනවා. මහින්ද මං ආවා. ලොකු කතාවක් කියවුවා. සිහිනයට ඇතුල් වෙනවයි කියලා කිව්ව කට්ටිය ඔක්කොම. ජනාධිපතිතුමත් ඇතුල් වෙනවා, නාලකත් ඇතුල් වෙනවා, කට්ටිය ඔක්කොම නිින්ද ගියාට පස්සේ සිහිනයකට ඇතුල් වෙනවා. මෙන්න මේකේ ඇතුළට නාලක මල්ලි මරුණයින් පස්සෙත් කට්ටිය ඇතුල් වෙනවා. ඇතුල් කොහෙද ජීවත් වෙන්න තැනක් එපායනේ. දැන් මැරෙන්න බෑ කියාගෙන යන එකට තැනක් තියෙන්න බෑනේ. කවුද මැරෙන්න පුළුවන් කියලා කියේ? එහෙම කියපු කට්ටිය නැහැ. අවසාන මොහොතේදී හරි ගැස්මක් එනවනේ. ඒ කියන්නේ බෑ කියන එකනේ. බෑ කියන මොහොත ගැස්ම එන මොහොතට සිහිනයක් දෙන සජීවී. එතකොට කවුරුවත් මැරිලා නැහැ. සියලු දෙනා ගිහිල්ලා තියෙන හීනෙට. එතකොට මේ හීන ගමන නතර කළ යුතුයි කියලා තමයි කියන්නේ. අපරාධනේ. ඒකට වැටුණාන් පස්සේ නැගිටින්න තැනක් නැති වුණොත් මෙහි ෆිසිකල් බල දාලා තිබුණොත් අර ඇස්ට්‍රල් එක ඇවිදිනවනේ. ඉතින් සූර්යාලෝකයට නැගිටින මිනිස්සු යලි මල ලෝකයට රාත්‍රියට යන මිනිස්සු නැගිටින නිදා ගන්න මිනිස්සු නැගිට්ටෙන් පස්සේ අර හීනෙන් නිදහස් වෙන්න මෙහි ඇස විවෘත කරගත යුතු වෙන මතු බුද්ධ ශේස්ත්‍රයේ ආරක්ෂාව තියෙන වෙන කිසිම තැනක ආරක්ෂාවක් නැතිව මතු බුද්ධ ශේස්ත්‍රයට ඇතුල් වෙන දොරටුව 180 සංකේතය ඊටමත් සරල වෙනවා ධර්මය ගැඹුරු වෙනවා ශ්‍රවණය කරන්නේ කියලා කියනවා. ඔබේ අරමුණ එකක් ඒ මත ගමන් කරන්නේ කියලා කියනවා. ඒ වගේම තමන්ට අදහස් උදහස් ඥානය මේක කොහොමද කළ යුත්තේ හරිම තැන මොකක්ද මූලය මොකක්ද ගැලවිය යුතු තැන මොකක්ද ඇලවිය යුතු තැන මොකක්ද මේවා ඔයාටම ඥාණයෙන් යුතුව ලබා ගන්න පුළුවන් කෙනෙක් වෙනවා. 180 දේශනාවත් එමෙහිට නිකන් ඉන්න වෙලාවක ශ්‍රවණය කරන්නයි කියලා කියනවා. අනිවාර්යයෙන්ම ශ්‍රවණය පස්සේ ඊට පස්සේ සෝවා දහම ක්‍රියාවට නැංවෙන විදිය බලා ගැනීමට හැකියාව තියෙනවා. මේක ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියලා. ඔයාලට අනාගතය දැකීමට හැකියාව තියෙනවා. 180 ඉන්න කට්ටියන්ට ඉතිහාසයේද අනාගතයේද දැකීමට හැකියාව තියෙනවා. ඒකට හේතුව ඉතිහාසයේ ඉන්න කට්ටියත් මැරෙන වෙලාවෙ තිබිලා තියෙන මේ 180 වෙනවා. අනාගතයට ඉන්න කට්ටියත් මැරෙන්න තියෙන 180 වෙනවා. ඒක මත හිටගත්ත කෙනාට මේ දෙපැත්ත බැලීමට හැකියාව තියෙනවා. මං අද මේ දේ කරොත් ප්‍රතිඵල හෙට නෙවෙයි ඒ ස්ථානය හරියටම දැකීමට හැකියාව තියෙනවා. ගහක් ඉඳන් පස්සේ ඒකේ පළ එන්න කාලයක් යනවා. ඒක දැකීමට හැකියාව තියෙනවා. ඒ වගේ තමන් ගන්න අරමුණු වල ඵල තියෙන තැන්, කෙලවර තියෙන තැන් තමන්ට පේන්න ගන්න. අද නිකම් මිනිස්සුන්ට කියන දෙයක්. ඒක ප්‍රායෝගිකව මිනිසු කරනවා. නමුත් ඒකේ තියෙන ප්‍රබල වටිනාකම තියෙන ඉස්තරහින්.
ඉතින් ඒ වගේ දේවල් දකින්න ආර්ය දොරටුවත් වරකට හරි පූර්ණ කරගන්න කියලා කියන මං හිතන්නේ ඔයාට ඒක කරගන්න බැරි වෙන කෙනෙක් නොවෙනවා. ඊට කෙනෙක් වෙනවා සෝබාදාමත් එක්ක හොඳට බැඳිච්ච අදහස් පහළ වෙන ඒ වචන සෝබාධර්මයෙන් තමන්ගේ මුඛයට ඇතුළුනේ කොහෙන්ද කියලා දන්නේ නැතුව පිට කරන ඒ පදමාලාව තියෙන. එහෙම නන්නාලක මල්ලි ඔබට යමක් තව කියන්න තියෙනවනම් කියන්න. මම විශ්වාස කරනවා මගේ මේ ජීවත් ඉන්න කාලේ මම නිසි පරිදි කළමනාකරණය කරනවා කියලා මේ රටේ උත්සාහවන්තයෝ වෙනුවෙන්. ඒ උත්සාහවන්ත භාවය ගොවිතැන තුලින් නිර්මාණය කරන්න මම බැඳෙනවා දැන් මේ මොහොතේ සිට. නැවතත් මගේ හදවත මගේ හැම සිතුවිල්ලක්ම නැවත පෝෂණය කිරීම පිළිබඳව 180 මහින්දයි ඇතුළු මෙම කණ්ඩායමටමත් ඒ සිතුවිලි ධාරණය කරගන්න මං වැනි නව යෝන් තරුණයටත් මම එකතු වෙනවා මේ මොහොතේ. ඇත්තටම බොහොම ස්තුතියි. මම විශ්වාස කරනවා මම නිවැරදි අවස්ථාවේ නිවැරදි දුරකථන ඇමතුම මට එනවා කියලා. පැහැදිලිව. ඔබ වර්තමානයේ සිටින කෙනෙක් පොඩි දෙයක් දැකිය යුතුයි. ඒක මොහොතකට හරි දකින්න. ඒක ඇවිල්ලා චක්‍රවර්ති රජ පදවිය අතික්‍රමණය කරන තැනක් කියලා කියන සෝතාපට්ටිය. ඒක අතික්‍රමණය කරායින් පස්සේ පිරිස ඉන්නවා. තමුන්ගේ අතේ කරුණාව, දයාව, සෝබාදහමට ආදරය මේව කරන්න සකරුණාව, දයාව, මෛත්‍රිය මේව තියෙන සෝබාදහම වෙන මිනිසුන් ගාව නැති. සෝබාදහමත් එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගන්න පුළුවන් දුරට 180 වෙනවා. ඒකත් අතට අරගෙන ඉස්සරහට ඔබට ජය කියලා මට කීමට හැකියාව තියෙනවා. 180 අතට අරගෙන ඉදිරියට යන්නේ කියලා කියනවා. ඔයාට ලස්සන ගමනක් තියෙනවා. මම ඔක 30 වසරකට දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙනවා. ඔහොම යන් කියලා කියන්නේ නෝ. ඔයාගේ ඉස්සරහා මෙහෙ තියලා කිව්වොත් ඒක ඔයා එහෙම කියන්න තියෙනවා. ඔයා සිටී ඔයා ඉන්න වර්තමානයේ වෙනවා. ඔයාට වර්තමානයේ පිට වෙනවා. ඔයාගේ ගමන සුබදායි වෙනවා. ඔයාට අඩු රජ කියන එක වෙනවා. චක්‍රවර්ති රජ පදවිය අතික්‍රමණය කරන්න පුළුවන් නිර්වාණ දොරටු ඉතාමත් සරලව පේනමානය පරිපූර්ණ ලෙස නිදහස් ස්ථානයකට ගිහිල්ලා බැලීමෙන් මේ ලෝකයෙන් එහා පැත්තේ තියෙන ලෝකෙ දැකීමට හැකියාව තියෙනවා. ඒක දැක්කයින් පස්සේ රටට සමාජයට හරිම වචනේ, හරිම ගාථාව, හරිම පදවැල් තේරෙන්න, ප්‍රඥාවට ගෝචර වෙන්න තවත් වරක් අහන්න ආස හිතෙන විදියට වචන කියාවි. ගන්න 180 ඒ වගේම යන්න ඉදිරියට ඔබේ ගමන සුබයි. හරි එහෙනම් මල්ලි, රසික මල්ලි, තව කවුරු හරි නාලක මල්ලිකින් මොන හරි අහන්න ඉන්නවද කියලා බලන්න. කාට හරි එනේ නාලකත් එක්ක කතා කරන්න ඕන නම් මොන හරි දෙයක් අහන්න තියෙනවා නම් විශේෂ දෙයක් කියන්න තියෙනවා නම් මේ කට්ටිය කතා කරන්න අවස්ථාව තියෙනවා. අයිබෝවන් ඔබ සියලු දෙනාටම. මම හිතනවා අපේ කණ්ඩායම ඉතාම නිවැරදිව මේ තාක්ෂණය භාවිත කරලා මේක අහගෙන ඉන්න ඇති කියලා. ඇත්තටම මම ඉතාම වාසනාවන්ත වෙනවා මේ කණ්ඩායම ඇතුළේ මේ Zoom in call එකට සහභාගී වීමේ. විශේෂයෙන්ම මගේ ජීවිතේ මම වෙනස් කරනවා මේ වෙලාවේ. ඒක නිවැරදි තත්ත්වයට මම පත් කරා. ඉතින් මේක අහගෙන ඉන්න සහෝදරරුනි ඔබ ඉන්නවද? කට්ටිය නම් ඉන්න. කට්ටිය නිහඬ භාවයෙන් පෙනියන්නේ තවදුරටත් මේ කතා බහ ඇදගෙන යාම නැත්නම් මේ කතා බහකේ යෙදී සිටීම සුදුසු බවයි හින්දා නේද? පැහැදිලිව. ඒ කට්ටිය නිහඬව අහගෙන ඉන්න. ඒ කට්ටියට ශ්‍රවණය ප්‍රමාණවත් වෙන. ඒ කට්ටියට
අවශ්‍ය වෙන්නේ නැහැ. මුලසුනක් ගන්නවක්වත් මේ කතා විය යුත්තක් නේ. මේක පැහැදිලි දෙයක් මේක. අපි ශ්‍රවණය කරමු. මගේ ගාව ඉන්න සියලු දෙනා ශ්‍රවණයට දක්ෂය. ඔක්කොම ඉන්නේ 180 කට්ටිය වෙන්නේ. ඒ කට්ටිය බොහොම නිහඬයි. ඒ කට්ටිය නමුත් ජීවත් වෙන්නේ සසරෙන් ගැලවිලා. සතර අපායෙන් එතර වෙලා. මේ දෙකෙන් ගැලවිච්ච කට්ටිය බොහොම නිහඬයි. මේ කට්ටිය බලාගෙන ඉන්නවා කොහොමද මේක හසුරවන්නේ කියලා. ඉතින් ඔබ වැනි සමාජ දැවැන්තෙක් මෙතෙන්ට ගෙනල්ලා මම කියනවා මෙන්න මේකත් බලාගන්න. දැන් පෙන්නුවේ මරණයෙන් එහා පැත්තේ කට්ටියට මගේ කට්ටියට. 180 ධාරණය කරගෙන ඉන්න කට්ටියට මරණයෙන් එහා පැත්ත තමයි පෙන්වන්නේ. දැන් ඕගොල්ලන්ට සමහරක් කට්ටියට සාසර ඉවර වෙලා තියෙනවා. සමහරක් කට්ටියට සතර පාය ඉවර වෙලා තියෙනවා. දැන් ඒ කට්ටියන්ට ඒවයි ඇතුලේ ඉන්න කට්ටිය පේන්නේ නැති වෙනවා. ඒ කියන්නේ සෝතාපන්න නොවුනොත් නාලක මල්ලි ඉන්නේ කොහෙද? නින්දේ. සතර පාය. සෝතාපන්න නොවුනොත් ඔහු ඉන්නේ සතර පාය. රජෙක් වුණොත්. ඒ මරණයෙන් එහා පැත්ත දැකපු කට්ටිය වෙන. ඒ කට්ටියන්ට කතා කරන්න දෙයක් නැති වෙනවා. ඒ කට්ටියන්ට අතරමං වෙලා තියෙන සසර වෙනවා. සසර කියලා කියන්නේ සතර පායට. ආර්ය තලය සතර පායෙන් නිදහස් වුණයින් පස්සේ තියෙන එක වෙනවා. ඒක සෝතාපට්ටියකට ලැබෙන්නේ අකුණක් ගහන කාල සීමාවකදී වෙනවා. හරියට මහ ඝන වනාන්තරයක කරුවලේ මහා වරුසාවක අකුණක් ගැහුවෙන් පස්සේ මුළු කැලේම පේනවා. අකුණේ ඉවරුණෙන් පස්සේ කැලේ කළුවර වෙනවා. ආන්නේ වගේ පෙන්නලා නැති කරන තැනක් වෙනවා සෝතාපන්න සමාපත්තියක 180 උදා වෙන එකක් වෙනවා. ඊට පස්සේ යාට තේරෙනවා මම මේ බුද්ධ භූමිය දැක්ක කියලා. නියත මිත්‍යා දෘෂ්ටියෙන් ඉවත් වෙනවා. සම්මා දිට්ඨියටපත් වෙනවා. තවත් අවශ්‍ය නම් ඒක ස්ථාවර කරගන්න, නතර කරගන්න. ඒ ස්වභාවය දීර්ඝ කාලීනව පවත්වා. මේ දොරටුවටම තව තවත් වීර්ය කළ රහත් විය යුතුයි. මම මහ පොළොවට සම්බෝධි ධර්මය වඩම්මු කෙනා වෙනවා. සම්බෝධි ධර්මය සූර ධීර ධීරත්වයේ දබිබවය. රහතන් වහන්සේලා දබිබවය. සම්බෝධි ධර්මය තුන්තරා බෝධිය පරිනිර්වාණය දැකලා නැගිටපු කෙනෙක්. ඒ කෙනාට පමණක් නිවන් දොරටුව සරලව විවෘත කිරීමට හැකියාව තියෙනවා. අතරමං වෙලා තියෙන්නේ නාලක මල්ලේ මිනිස්සුන්ට දෙකලවර විතරක් වෙන්නේ. අතරමං වෙන්නේත් එතන වෙන්නේ. ඊටමත් සරල ස්ථානයක මේක සැඟවිලා තියෙනවා. මිනිස්සුන්ට දෙකලවර නිතරම අතරමං වෙන එක වෙන්නේ. මම අවුරුදු 4ක් තිස්සේ ඉඳගෙන කට්ටියන්ට පිටකොන්දට ඇඟිල්ලෙන් එන එන පෙන්නුවේ දෙකලවර. ඒත් අතරමං වෙන කට්ටිය. දෙකලවර අතරමං නොවන කට්ටියත් ඉන්නවා. ඒක ස්ථාවර වෙච්ච කට්ටියත් ඉන්නවා. ආන්නේ කට්ටිය ආර්යයන් වහන්සේලා වෙනවා. ඒ කට්ටිය ඒ කට්ටියන්ගේ කාර්යයන් ඒ රාජකාරී ඒ ආකාරයෙන්ම කරගෙන යන්නේ කියලා තියෙනවා. මම ඉන්නෙත් කලිසම ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නවා. නමුත් ආර්ය වෙයි. ආර්ය මම ලිහලා පෙන්නනවා. ආර්ය කියන කියා ගන්න ඕනම කෙනෙක්. සංඝේ කියා ගන්න ඕනම කෙනෙක් කතා කරලා ඉවරලා සතර මාර්ගඵල තියෙනවද? දැක්කේ කොතනින්ද? බෝධොරටුව කියලා අහනකොට පොත එහෙම පෙන්නුවොත් එයාට පොත පාඩම් කරගෙන කට පාඩම් කරගෙන පැත්තකට වෙන්නේ කියලා කියනවා. සංඝ කියන එක කියන්න එපයි කියලා. ආර්ය කියන වචනේ කියන්න එපයි කියලා කියනවා. ඒක තහනම්. ඒ ආර්ය කියන වචනේ සංඝ කියන වචනේ බුද්ධ කියන වචන වලට තට්ටු කරන්න තහනම්. ඔය දැන් ලංකාවේ තට්ටු කරපු කෙනෙක් ඉන්නේ. ඒ සමන්ත භද්‍ර වෙන. නමුත් ඔහුටද තාම සතර මාර්ගඵලලාභින් පෙන්න ගන්න බැරුව තියෙනවා. සතර මාර්ගඵලලාභින් ධර්මය වෙන්නේ. හේතුඵල ධම
තියෙනවා නම් එතන සතර මාර්ගඵලලාභීන් සිටිය යුතු වෙනවා. සතර මාර්ගඵලලාභීන් සිටිනවා නම් එතන පටිච්ච සමුප්පාදයේ තිබිය යුතු වෙනවා. මේ දෙක එකට තියෙන එකක් වෙනවා. දෙක එකට තියෙන එකක් වෙනවා. සංග නැතුව පටිච්ච සමුප්පාදේ කියව ගියන් පස්සේ ජාතිය බඳ වෙනවා. වෙලා තියෙන්නේ ඒක වෙයි. කන් ඇහෙන්නේ නැති මිනිස්සුන්ගේ කන් වැහෙනවා. යන්නේ බාර් එකට. බණ අහනවා තමයි. ඒ වුණාට තමන්ගේ මුදල් පූජා කරන්නේ බණ නිර්වාණය දෙන තැනකට පෑ මුදල් පූජා කර. නේ? පින්කට්ට හදලා තියෙන්නේ. නිර්වාණය ලැබෙන තැනකට මුදල් පූජා. දැන් නිවන් ලැබෙන වයින් ස්ටෝස් එකෙන් වෙන මිනිස්සුන්ට. වැඩිපුරම මුදල් පූජා කරන්නේ තෙන්ට. අරක්කු බීලා මිනිස්සු හොයන්නේ නිවනක්. බේබද්දෝ විතරක් ඉන්න සමාජයක් බිහි කරලා තියෙන්නේ සංඝ වැරදිච්ච නිසා. ඉස්සරහට මං හදන්නේ රට මෙන්න මේ වගේ කට්ටිය මෙතෙන්ට ගෙන්න ඕන. වැරදිච්ච ඒවා සම්පූර්ණයෙන්ම අකුල ගන්නයි කියලා කියනවා. මහමෙවුනාවට එයත් වරද්දක් කරලා තියෙන සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය මිනිසුන්ට එලි දක්වන්න. ශ්‍රවණය කරන්නවක්වත් සලස්සන්නේ නැතුව මේ වෙනකොට ඔහුත් සමාජ වන්ද ධර්මයක් රැගෙන යනවා. ඒ කියන්නේ මල්ලි සෝතාපන්න නොවි බුදුබණ කියන්නේ කියන් පස්සේ ඌ කරගනත් නැහැනේ. එන්නේ. ඔහු සතර අපායෙන් නිදහස් වෙලා නැතුව සතර අපායෙන් නිදහස් වෙන බණ කිව්වට වැඩක් තියෙනවා. ගැලවිලා නැතුව. වැඩක් නැහැ. ඊට හොඳයි කාලීන බණක් කියාගෙන මිනිහා බොනෝනේ. එහෙමයි හාමුදුරුවෝ. ගහනෝනේ. එහෙමයි හාමුදුරුවෝ. බොන්න එපා කියපන්. ඔන්න වගේ බණක් තමයි කියන්නේ. වෙන දන්න බණක් නැහැ. රට හදන්න, සමාජය හදන්න වෙන විකල්පයක් මිනිස්සෙට දෙන්න ඔය සංඝේ කියන කට්ටියන්ගේ ගාව අතේ ශනිකව දෙන්න මොකුත් නැහැ. බුදුරුන් ගාව ශනිකව දෙන්න පිළිතුරු තිබුණා. ශනිකව නිවන් දොරටුව දීලා තිබුණා. ශනිකව දීලා තිබුණා. ඒ කතා කිය එන කට්ටියට හැකියාව නැහැ ශනිකව දෙන්නේ. දෙන්න හැකියාව නැත්තේ ඒ ශනිකව දීපු තැන දැක්කේ නැති නිසා. දන්නේ නැති නිසා. මොකක්ද උනේ කියලා පටාචාරාව සෝතාපන්න වුණා අඟුලිමාලගේ කඩුව පිට. මේවයි හේතුපාදක විතරක් කී ඉඳලා හරියන්නේ නැහැ. එතන දැක්කේ මොකද්ද කියලා දැකිය යුතුයි. කිසා ගෞතමී අබත් නැහැ ළඟ බුදුනුත් නැහැ. ඒ වුණාට බුදුන් දැක්කයි කියලා මේ මොන අපබ්‍රංශයක්ද කියලා මිනිස්සු සෙබිය යුතුයි. මොකද්ද මෙතන වෙන්නේ කියලා. මොකද්ද මේ දොරටුව? මේක එක තැන්වල මිනිස්සු සෝතාපන්න වෙලා වැටෙන්නේ. රහත් වෙලා හිටගන්න. මොකද්ද මේ සිද්ධිය? මොකද්ද මේ දොර? දොර නැහැ. කියවිලි කාර්යය විතරක්. දොර වර්තමානයේ 180 වෙනි. අන්තර්ජාලය අතේ තියෙන නිසා හිමිහිට වැඩේ කරගෙන. ඔයා සීග්‍රයෙන් වැඩේ කළ යුතුයි. වාගේ කෙලවර අරමුණ මුලින් කරන තැන මම වාට කිව්වා. කෙලවර තියෙන අරමුණ මුලින් කරන තැන, ආරම්භ කරන තැන. එක මී ගහවෙන. එතනින් පටන් ගන්නයි කියලා කියනවා. ඔබේ ඒ කෙලවරේ තියෙන අවුතේ නිකං හැදේ. සබා දහම හැදෙනවා කියලා කියන්නේ ඔයත් අවශ්‍ය තැනින් ඔසවා තබ. ධර්ම දොරටුවත් අතට දුන්න වෙනවා. ඉතින් ඉදිරිය ඔබේ වෙනවා. අපිත් බලාගෙන ඉන්නවා. සහයෝගය දෙනවා. ශක්තිය කට්ටිය දෙනවා. කට්ටියන්ට ඔයාට උපදේශයක් දෙන්න තියෙනවා නම් මෙන්න මේවා විය යුතුයි කියලා එයද අපි ප්‍රධානය කරනවා ඔබේ මීගහ ව්‍යාපෘතිය ඉදිරියට දක්වන්න එක රෙකෝඩ් වෙනවා. ඒක අපි ඉස්සරහට ප්‍රොමෝට් කරන්න බලාපොරොත්තු වෙනවා.
ගොඩක් දේවල් වගේ මම හිතනවා පෙරලෙන්නේ නැති කියලා අද දවසට. ඉස්සරහට යා යුතු දැන් කට්ටියෙන් අහන්න එපා. දර්ශනය තමන්ගේ විය යුතුයි. මුලින්ම මරණයෙන් එහා පැත්තට කකුල තියලා බැලිය යුතුයි. ඒකත් අතට දුන්නා. ඊට පස්සේ තමනුත් දර්ශනයක් ඇති පුද්ගලයෙක් වෙනවා. සෝබාදහම තේරෙන්න ගන්නවා. අර මම හැමතිස්සෙම කියනවා වගේ වැරදිච්ච මුල හොයා ගැනීමට හැකියාව. වැරදිච්ච තැනේ මැද හොයලා වැඩක් නැති. උරුලෑවේ ගියපු පාරක හැමදාම කට්ටිය ගියා වෙන. නායකයා උරුලෑවට ඉස්සරහින් ගියයින් පස්සේ හැමදාම ආවනම් ආවේ උරුලෑව පස්සෙන්. නායකත්වය කියලා කියන්නේ උරුලෑවට ඉදිරියෙන් යා යුතු කෙනෙක්. උරුලෑව ගියපු පාරේ යන්නේ දර්ශනයක් නැති වුණාම දර්ශනයක් තියෙන මනුස්සයා උරුලෑවට ඉස්සරහින් ගමන් කළ යුතු වෙනවා. දර්ශනයක් තියෙන මනුස්සයා. මම ධර්මයක් ලිව්ව වෙනවා. ඔබටත් දර්ශනයක් තියෙන කෙනෙක් වෙනවා. නමුත් ඒක පෝෂණය කරන්න සිද්ධ වෙනවා. ඒකට පෝෂ්‍ය පදාර්ථ අවශ්‍යතාවයක් තියෙනවා. ඒක උන්න දුන්නා. එකෙන් වැඩේ ඉවර කරා. ඒකේ ප්‍රතිඵලය හෙට ලබන කන්නේ ඊගාව කන්නේ බලාපොරොත්තු නොවේ. ඒකේ ප්‍රතිඵලය තියෙන ටයිම් එකේ ඉඳලා ඒ ඵලය දකින්න. රටේම ශාකයක යලි පුනරුදයක් ඇති කරපු පියෙක් වෙන්න. සියලු ඖෂධ වලට නීති දාලා තියෙනවා. ඒ නීති ඉවත් කළ යුතු වෙනවා. සෝබාදහමට දාපු නීති සියලු රාජ්‍ය නායකයන් අපේ රටේ විතරක් නෙවෙයි ලෝකෙම ඉවත් කරගත යුතු වෙනවා. මේ බුද්ධ ශේස්ත්‍රයේ පෙරළෙන අවස්ථාවක් වෙනවා. ගෞතම බුදුන්ගේ සප්ත කඳ නිවන් දකින්න පුළුවන්. ඒ වගේම නිවන් දකින්න තියෙන දොරටුව ස්ථාපනය වෙන අවස්ථාවක් වෙනවා. මේ වසර 30ක සූර්ය ධර්ම යුද්ධය කියලා එකක් තියෙනවා. සූර්ය ධර්ම යුද්ධය එක සාමාන්‍ය යුද්ධයක් නොවෙනවා. ඉතිහාසයේ මේ සූර්ය ධර්ම යුද්ධය තිබෙද්දී සෑම සතවර්ෂයෙන් සතවර්ෂයට මේ යුද්ධය තියෙනවා. මේකේ ලෝක විනාශයක් නොවෙනවා. නමුත් යුද්ධ අනිවාර්යයෙන්ම සූර්ය ධර්ම යුද්ධෙත් එක්ක මනුස්සයාද සත්වයාද සෝබාදහමේ තැන්ද විනාශ වීමට ලක් වෙනවා. සූර්ය ධර්ම යුද්ධය කියලා සෑම සතවර්ෂයකම 18 වෙනි වර්ෂයෙන් ආරම්භ වන්නා වූ හඳක් මගින් ක්‍රියාවට නැංවෙන එකක් වෙනවා. චන්ද්‍රයෙක් මගින් ක්‍රියාවට නැංවෙන එකක් වෙනවා. ඒක වසර 30ක් බලපැවැත්වෙනවා ලෝකෙට. 30 වසර. ඒ අභිමුවට ඒ මුඛය තුලට සියලු දෙනා පැමිණ තිබෙනවා. මේකේ බිලියන 7.4ක් විතර ලෝකේ ඉවත් කරයි කියලා කියන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකට හේතුව පෙර සත වර්ෂවලත් ඒ විදිහට මේ ෂොට් එක දීලා තියෙනවා. ඒ විදිහටම දීලා තියෙනවා. බිලියන 7ක් ඉන්නවා නම් 7.4ක් අඩු කරලා තියෙනවා. 7ට එහා අඩිය තියන්න සෝබාදහමෙන් ඉඩ දෙන්නේ නැති වෙයි. ලෝකේ බලාපොරොත්තුව 2050 වෙනකොට බිලියන 10 ලෝක ජනගහනය. නමුත් සෝබාදහමෙන් සතවර්ෂයෙන් සතවර්ෂයට කඩලා පෙන්නපු කට්ටියන්ට යලි නොපෙන්නන සිද්ධියක් මේ සෝබාධර්මයේ තුල තියෙන. සතවර්ෂයෙන් සතවර්ෂයට ඒක ඕෆ්ලෝ වෙන්න දෙන්නේ නැති.
ඉතින් සූර්ය ධර්ම යුද්ධය මැදට අප කට්ටිය වෙනවා. බොහොම පිළිවෙතින් පිළිවෙලින් අපේ රට නැගිටිය යුතු වෙනවා. බොහොම සරල වෙනවා ලෝකෙට නිවන් දොරටුව දායාද කිරීමට. අර මම නිතරම කිව්වා වගේ කතාව මුලදී පටන් ගත්තා වගේ අපේ තරුණ පරම්පරාවට හීනයක් ඉතුරු වෙලා තියෙනවා. ඒක ලෝකයේ ශ්‍රේෂ්ඨ ජාති. එදා කිව්වා නාවැකිය ස්ථාවර කරගන්න. ඒ හීනේ කරා ගමන් කළ යුතු වෙනවා. ඒකට අදම දක්ෂය එකතු විය යුතු වෙනවා. දක්ෂය සිටිය යුතු. ඔවුන්ට වෙනස් කිරීමට හැකිය. මම කියන්නේ දක්ෂයෝ කියලා මේ සබා දහමත් එක්ක ලින්ක් වෙච්ච කට්ටිය. සත්‍ය කතා කරන මිනිස්සු. දක්ෂයෝ කියන්නේ ඒ කට්ටියට. මේ ලෝකේ තියෙන අවසන් ධර්මතාවය තමයි හුස්ම කියන දේ. වාතය කියන දේ. ඒක නැති වුණාන් පස්සේ තමයි තේරෙන්නේ මේ නිකන් දීපු එක කොච්චර අගේද. එතෙන්ට යනකම් කට්ටිය ගමන් කළ යුතු වෙනවා. ඒ දෙවෙනි ප්‍රශ්නේ බඩ වෙනවා. හුස්ම නතර වෙන තැන දන්නේ නැති වෙනවා. ඒ වුණාට කාලා බීලා සිටිය යුතු වෙනවා. රට ගොඩනගාගෙන ඉස්සරහට යමුයේ කියලා කියන මල්ලිත් එක්ක අපි ඉන්නවා. අනිවාර්යෙන්ම රටට වැඩදායි පුද්ගලයෝ කවුද? එතන මං ඉන්න. අනිවාර්යෙන් 180 හිට ගන්න. ඒක ආශිර්වාද කඳක් වෙන 180 කියලා කියන්නේ. මං ඔය දවල් කාලයකට ඉර බැහැගෙන යන ටයිම් එකට මොක බලන්න බලලි වෙලා එකෙන් ආශිර්වාද අරගෙන ඒක බුදුන්ගෙන් ආශිර්වාද ගත්තා හා සමානයි. 180 දිහා බලාගෙන ඉන්නකොට සිත සංසුන් වෙලා ඒ බුද්ධ භූමිය දැකලා සතර සංඝ වස්තු ලබන්න දසරාජ ධර්මයේ ස්ථාපනය කරගන්න පිරිස් බලය වැඩි කරගන්න වටිනාකම තව තවත් ඉහළට යන්න අරමුණ සබහා ධර්මයම වෙන්න සියල්ල සාර්ථක වෙන්න ආශිර්වාදනවා 180 වාට. ජයන් වේවා. එහෙමනම් රසික බල්ලි මම තියෙනවා. ඔව් මේ මල්ලි තමයි මේක ඔගනයිස් කරේ. දෙවියන් ස්තුතියි. අනිවාර්යයෙන්ම සම්බන්ධ කරාට මමත් ස්තුතිවන්ත වෙනවා රසික මේ හිතවතාවට බොහොම ස්තුතියි පින් සිද්ධ වෙනවා. එහෙමනම් මම තියෙනවා හැමෝටම ජයෙන් ජය. ජයන් මතකම් සරණයි.